නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත් දරුවනි, අද දුරුතු පොහොය දවසේ අද වගේ දවසක අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාවට ඉස්ලාම වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු නිසා අපට මේ ධර්මයේ අහන්න පමණක් නෙවෙයි, ඒ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නත් ලැබුණා. හැබැයි අපිට මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ලැබෙන්නේ මේ ශාසනය පිරිහීගෙන යන කාලේ. මනුෂ්‍යයන්ගේ ගුණ ධර්ම බොහෝම පිරිහීගෙන යන කාලේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මීට අවුරුදු 2500කට කලින්. ඒ කාලේ පවා මිනිසුන්ගේ තද බල පරිහානියක් ඉක්මනට ඇති වුණා. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයට ඇතුළු වෙච්ච සංඝයාගේ පිරිහීම ඇති වෙන්න කලින් ශික්ෂාපද පනවන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, සාරිපුත්ත, ඒ සංඝයාගේ පිරිහීම ඇති වෙන කාලේ තථාගතයන් දන්නවා සුදුසු කාලෙදී ශික්ෂාපද පනවනවා කියලා. ඉතින් උන්වහන්සේගේ බුද්ධ ශාසනයේ නිකලෙල්ව පිරිසිදුව පැවතුනේ අවුරුදු 20යි. අවුරුදු 20ක් කියන්නේ මහා කාලයක්ද? අවුරුදු 20න් පස්සේ බුද්ධ ශාසනය තුළ අර සුදින්න නැමැති භික්ෂුව නිසා කිලුට පටන් ගත්තා. ඊට පස්සේ ශික්ෂාපද ක්‍රමයෙන් පැන වුණා. ඊට පස්සේ මහා කස්සප මහරහතන් වහන්සේ අහනවා, භාග්‍යවතුන් වහන්සේ, මේ දැන් ශික්ෂාපද බොහෝ තිබෙනවා. ශික්ෂාපද නැති කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා රහත් ඵලයටපත් වුණා. දැන් ශික්ෂාපද බොහෝ තියෙනවා, භික්ෂුන් වහන්සේලා රහත් ඵලයටපත් වීම එච්චර නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙත් ඒ මුල් අවුරුදු 20 තමයි රහත් ඵලයටපත් වූ භික්ෂුන්ගේ අධික ප්‍රමාණයක් භික්ෂුන් වැඩ සිටියේ. ඒ මුල් අවුරුදු 20න් පස්සේ රහත් ඵලයටපත් වීමේ භික්ෂුන්ගේ ඒ වර්ධනය අඩු වෙලා තියෙනවා.
නැත්නම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නේ අසාවිද? ශික්ෂාපද බොහෝ තියෙනවා. දැන් ශික්ෂාපද පනවනකට ඒ කියන්නේ ශික්ෂාපද පනවද්දී රහතන් වහන්සේලා තුල අදහසක් ඇති වුණා. ශික්ෂාපද පැනවීමත් සමග භික්ෂූන්ගේ සංවරය ඇති වෙනවා. ඒ සංවරයත් එක්ක හොඳට මාර්ග ප්‍රතිපදාව ආයමත් දියුණු වෙලා යයි කියලා. නමුත් භික්ෂූන්ගේ රහත් ඵලයටපත් වීමේ අඩුවක් තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද? ඒක එහෙම තමයි කාශ්‍යප. ඒක එහෙම තමයි. සත්වයා පිරිහෙනකොට ශික්ෂාපද පනවන්න වෙනවා. සත්වයා පිරිහෙනකොට මාර්ගඵල ඉපදීමේ හැකියාව අඩු වෙනවා කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදු මොවින් එවැනි ප්‍රකාශ කෙරුණේ. ක්‍රමයෙන් සත්‍යයේ පිරිහීම තමයි ඉදිරියටත් තියෙන්නේ, දැනුත් තියෙන්නේ. ක්‍රමයෙන් සත්‍යයේ පිරිහීම. ඒ කියන්නේ ක්‍රමයෙන් පිරිහී යන්නේක. අපි කුඩාවදී අපිට ගුරුවරු වේවැලෙන් තලද්දී කවදාවත් දෙමව්පියෝ ඒ ගුරුවරුන්ට දොස් කිව්වේ නැහැ. අපි ගෙවල් වල ගිහිල්ලා ගුරුවරු අපිට ගැහුවා කියලා අඬාගෙන ගියේ නැහැ. ඒ කියන්නේ වේවැලෙන් ගසා සිසු දරුවන්ට දඬුවම් දීම සම්මතව තිබුණා යහපත් දෙයක් කියලා. අද වෙද්දී බනින්ටවත් බෑ. ගුරුවරයා බයයි. ඒ කියන්නේ පරිහානිය කියන්නේ ඒකයි. අද සමහර මව්පියෝ ඉන්නවා දරුවන්ට අවවාද කරන්න බයයි. සමහර පන්සල් වල ගුරුවරු ඉන්නවා ගෝලයන්ට අවවාද කරන්න බයයි. ගෝලයේ ගුරුවරුන්ව පාලනය කරගෙන ඉන්න පන්සල් තියෙනවා. එතකොට ඒ දියුණුවක්ද පිරිහීමක්ද? ඒ පිරිහීම. පිරිහුණු සත්වයා හරි ආසයි අධිපති භාවයට. ඒ අධිපති භාවයට ආසාකම පිරිහීමේ ලක්ෂණය. නොපිරිහුණු දියුණු වෙන්න කැමති සත්වයා හරි ආසයි ප්‍රතිපත්තියක හික්මෙන්න. ඒ නොපිරිහුණු භවයේ ලක්ෂණයක්. ඒ කියන්නේ පිරිහීමක් නැත්තම් යම් කිසි කෙනෙකුගේ සිතක ඔහුගේ ලක්ෂණය තමයි හික්මෙන්න තියෙන ආසාව. බුදුරජාණන් වහන්සේ නොයෙක් උපමා වලින් පෙන්නලා තියෙනවා. සමහර උපමා තියෙනවා අර කලුංක සූත්‍රය වගේ, අස්ස කලුංක සූත්‍රය වගේ පෙන්නලා තියෙනවා. ආජානීය අශ්වයා ගැන. ආජානීය අශ්වයා කියන හොඳ කුලේ අශ්වයා බොහෝම ඉක්මනට හික්මෙනවා. හික්මිලා ඒ අදාළ කාරණයට අසු සකස් වෙනවා. හික්මිලා ඒ අශ්වයා සකස් වෙනවා. එතකොට ඒ අශ්වයාගෙන් තමයි ප්‍රයෝජනෙ තියෙන්නේ. තව ඉන්නවා වල්ලස්පයෝ. ඒ අශ්වයාව හික්මවන්ට යනකොට හික්මවන්ට යන පුද්ගලයාටත් පයින් ගහලා භාජනෙත් පෙරලගෙන බෙටිත් දාලා යනවා. ඒ හේතුව ඒ වල්ලස්යාගේ හික්මෙන්න වමනා කරන දියුණුව නැහැ.
පිරිහුණාමත් එහෙමයි. වල්ලස්පයා වගේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදු කෙනෙක් පහළ වුණේ යම්කිසි මට්ටමකින් දියුණු මිනිසුන් අතර. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් උන්වහන්සේ කාලේ බැලුවා. ඒ කාලේ බලද්දී මේ අන්තක්කල්පයේ ගෙවි ගිහින් සුදුසු වටපිටාවක් එක රාශිය උනේ අන්තිම මොහොතේ. අවුරුදු 120ක් කියලා කියන්නේ ගොඩාක් දියුණු මිනිස්සු ඉන්න අවස්ථාවක් නෙමෙයි. මවට නොසලකන, පියාට නොසලකන, ගුරුවරුන්ට නොසලකන, වැඩිහිටියන්ට නොසලකන, ඊළඟට අන්සතු දෙයට ආශා කරන, වෛර බඳින මිනිස්සුන් මිසදිටුගත් මිනිස්සු ඉන්න කාලෙට අන්තිම මොහොතේ තමයි බුදු කෙනෙක් පහළ වීමේ පරිසරය හැදුනේ. ඉතින් ඒක හරි පුදුමාසහගත පුදුමසහගත දෙයක්. ඉතින් ඒ වගේ අවස්ථාවක බුදු කෙනෙක් පහළ වුණා. උන්වහන්සේ සමග පෙරම් පිරු සියලු දෙනා අවස්ථානුකූල උන්වහන්සේට මුණ ගැසුණා. ධර්මයෙන් පිහිට ලැබුවා. අද අපි මේ දහම් කතාවට මාතෘකා වශයෙන් අපි කල්පනා කළේ සාතාගිරි හේමවත කතාව. එදා බුදුරජාණන් වහන්සේ ඇසළ පොහොය දවසේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා. ඒ ධම්සක් පැවතුම් සූත්‍රය මේ සංඝ පිරිසක් දන්නවා. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය අපි සජ්ජායනා කරනවා. මට මතකයි ඉස්සර අපි පොඩි කාලේ අපි අහලා තියෙනවා සමහර ඔය නායක ස්වාමීන් වහන්සේලා කියනවා මේ සූත්‍රයේ මේක සංක්ෂේපයෙන් වාර්තා වෙලා තියෙන එකක්. මේක ගොඩාක් විස්තර තියෙනවා කියලා. එහෙම කියලා තියෙන්නේ අපේ කෝණයෙන් බලලා. මොකද බුදුරජාණන් වහන්සේගේ කෝණයට ඒක ආйти නැහැ. මේ පිළිබඳ හොඳ විස්තර තියෙනවා ඒකේ. ඒ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ පසුබිම් කතාවේ උන්වහන්සේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව පටන් අරගෙන තියෙන්නේ හිරු බැස යද්දී සඳ නැගෙද්දී. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව අවසන් කරද්දී හිරු බැහැලා අවසන් නැහැ. සඳ නැගලත් නැහැ. එහෙනම් පුංචි වෙලාවක් උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. පොඩි වෙලාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ වචන කීපයකින් මේ මහණෙනි කාමසකල්ලි කාණු යෝගී කියන්නේ පැවිද්දෙක් අත්හල යුතු එකක්. ඒ කාලේ ඔක්කොම දන්නවා කියපු ගමන් අර්ථ. දැන් කාලේ නම් ඉතින් ඕක ආලගිය තැන්, වැලගිය තැන්, මුලගිය තැන් තෝරන්න ඕනේ. තේරෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අත්තකිලමතාන යෝගේ අත්තරින්න ඕනේ. අත්තකිලමතාන යෝගේ අත්තරින්න ඕනේ කියන කාරණේ අර පස්නමට හොඳට තේරෙනවා. මොකද හේතුව අත්තකිලමතාන යෝගේම කායට දුක් දීමම ශරීරයට අනේක ප්‍රකාර වදහිංසා කිරීමම විමුක්තියයි කියලා හිතාගෙන ඒක පුරුදු කරපු පිරිස.
ඒක අතහැරපු කෙනෙක් තමයි ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ තමයි කියන්නේ මේකත් අතාරින්න ඕනේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මධ්‍යම ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධ. මධ්‍යම ප්‍රතිපදාව තමයි තථාගතයන් වහන්සේ විශිෂ්ට ප්‍රඥාවෙන් හොයාගත්තේ කියලා. මධ්‍යම ප්‍රතිපදාව හඳුන්වලා දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකේ පළවෙනි මාර්ගාංගය තමයි විස්තර කරේ ධම්සක් පැවතුම් සූත්‍රයේ. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ඒ කියන්නේ දුක ගැන තියෙන අවබෝධය, දුක හටගන්න හේතු වෙන කරුණු ගැන තියෙන අවබෝධය, හේතු නැතිවීමෙන් දුක නිරුද්ධ වෙනවා කියන අවබෝධය, ඒ සඳහා තියෙන මාර්ගය ගැන අවබෝධය. ඒක තමයි සම්මාදිට්ඨිය. එතකොට ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙන්නේ පළවෙනි මාර්ගාංගේ. ඒක තමයි සම්මාදිට්ඨිය තෝරලා තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රේ හොඳට තේරුම් ගත්තාම ඒ පසුබිම් කතා සමග අටුවාවේ විස්තර සමග එතකොට මේ තේරෙනවා මේ පුංචි වෙලාවකින් උන්වහන්සේගේ පළවෙනි දේශම අවසන්. ඒ ප්‍රථම ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ අර දෙවිවරු මේ ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන ලද්දේය. අපපතිවත්යන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මණාවා කේනචිවා ලෝකස්මින් ලෝකේ වෙන ශ්‍රමණේ බ්‍රාහ්මණේ මාරේක් මේ කිසි කෙනෙකුට මේක අප්‍රතිවර්තනේ නැවත මේක පටලවන්න බෑ කියලා. බෑ කියලා උන්වහන්සේගේ ධර්මදේශනාව ගැන ප්‍රසාදේ භූමාට දෙවියන්ගේ පටන් අක්කනිටා බඹලෝ දක්වා පැතිර ගියා. ඒ අවස්ථාවේ තමයි දැන් ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානේ. මේ ගාථා රහිත දේශනාව සිදු කරන කල්හි කියන කල්හි ඒ කියන්නේ මේ කොණ්ඩඤ්ඤන් වහන්සේ මඟපල් ලැබලා තියෙන්නේ මේ දේශනාව කිව්වට පස්සේ නෙමෙයි. දේශනාව කියන කල්හි කියන වෙලාවේ ඒ කියන වෙලාවේ තමයි ධම්මැස පහළ වුණේ. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් උනේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානෙට පැමිණුනේ ඒ ධර්මයේ අහගෙන ඉන්නකොට. පොඩි වෙලාවක දේශනා කරපු එකක්. අපි උනත් පුංචි කාලේ අපි හිතන් හිටියේ මේ රාත්‍රී එළි වෙනකන් කියපු එකක් කියලා. රැය වෙනකන් කරපු දේශනාවක් මේක මේ පස්සේ කාලේ මේක බොහොම සංක්ෂේපයෙන් වාර්තා කළා කියලා. ඉස්සර අපිට අපේ ගුරු හාමුදුරුවෝ ඉගෙනුත් එහෙමයි. ඔය විශාල දේශනාවක් ඔය කෙටි කළා කියලා. දැන් තමයි අපි දන්නේ එහෙම එකක් නෙමෙයි. ඔච්චරම තමයි දේශනා කරලා තියෙන්නේ. මොකද උන්වහන්සේ දේශනා කිරීමේදී පුද්ගලයාගේ වාසනා ගුණ, ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්ම, ඔවුන්ගේ ආශ්‍යානුසේ ඥාණයෙන් ඉන්ද්‍රිය පරිපරිත ඥාණයෙන් බලනවා. බලලා තමයි දේශනා කරන්නේ. ඒ පමණමයි දේශනා කරලා තියෙන්නේ. මොකද තවත් අපිට වැරදි වැටහීම් වෙන්න හේතු වෙනවා. මොකද ඒ වැටි වෙනවා සමහර භාග්‍යවතුන් වහන්සේගේ බුක්තාන මෝදනා දේශනාව දීඝනිකාය වගේ විශාල දෙසුම් කියලා
එහෙමත් අටුවාවේ සමහර තැන්වල විස්තර වෙනවා. එතකොට අපි නොමග යනවා. එහෙමනම් අපිට හරි විස්තරي ඇවිල්ලා නැහැ කියලා. නමුත් ධම්සප්පවතුන් සූත්‍ර අටුවාවේ පැහැදිලිව තියෙනවා. ඊළඟට මේ ශාතාගිරි හේමෝත ගැන විස්තර වෙන හේමෝත සූත්‍ර අටුවාවේ පැහැදිලිව තියෙනවා පොඩි වෙලාවකින් දේශනාව අවසන් කරලා තියෙනවා කියලා. ඒතර උන්වහන්සේ පුංචි වෙලාවකින් ඒ ධර්ම දේශනාව අවසන් කරලා එතකොට බුදුරජාණන් වහන්සේ එතන පద్මාසනෙන් වාඩි වෙලා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. පద్මාසන කියන්නේ මොකද්ද? ඔව් මේ යටිපතුල් දෙක උඩට එන්න මේ වාඩි වීම. එක යටිපතුලක් උඩ අනිත් එක පාදයක් උඩ අනිත් පාදයේ හිටින්න වාඩි වීමට මොකද්ද කියන්නේ? වීරාසනෙ. දැන් මේ අපේ ගොඩක් බුදු පිළිම තියෙන සමාධි පිළිම ලංකාවේ. ඒ පద్මාසනෙ නෙමෙයි. ඒකට කියන්නේ වීරාසනෙ කියලා. පద్මාසනේදී තමයි මේ යටිපතුල් දෙකම උඩට හිටින්න වාඩි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහෝ විට වාඩි වෙලා තින්නේ පద్මාසනේ. අද වුණත් හරියට ඉන්දියාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු සාදුවරු පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. ඒ පොළවේ ඒක තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච පොළවේ අද මේ සාමාන්‍යයෙන් අපිට ඒ කාලේ හරි පුදුමයි අපි ඔය බඩු ගන්න ගියාම මේ රෙදි කඩවල වල මිනිස්සුත් වාඩි වෙලා ඉන්නවා. දැන් මෙහි වගේ නෙමෙයි ඉන්දියාවේ සමහර රෙදි කඩවල් තියෙනවා. ඒවැ නිකන් උඩ පොඩියට මේ ඇඳ වගේ හදාගෙන මේ මිනිස්සු ඒකේ මැට්‍රස් එකක් දාලා ඒකේ සුදු රෙද්දක් අතුරලා ඒකේ තමයි වාඩි වෙලා ඉන්නේ. මේ මිනිස්සු ඔය පද්මාසනෙ වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් උනස වීරාසනෙන් ඉන්නවා. ඒ උන්වහන්සේ පහළ වෙච්ච රටේ තාම තියෙනවා ඒ වාඩි වෙන ආසනේ පව. වාඩි වෙන විදිය. මේ රටේ නෑ. ඉතින් ඒ රට කොච්චරනම් සුද්දන්ගේ ආක්‍රමණයට අහු වුණා. මුස්ලිම් ආක්‍රමණයට අහු වුණා. දැන් මේ රට ආක්‍රමණයකට අහු වෙච්ච ගමන් මේ රටේ සංස්කෘතිය නිකන් සේදිලා යනවනේ. සුන්නත් දූලි වෙනවනේ. මෙහි බිම වාඩි වෙන්න කොච්චර අමාරුද මිනිස්සුන්ට. දැන් බණහන්ඩත් පුටු ඕනේ නේ. පුටුවල වාඩි වෙලා බණහන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමියේ මිනිසුන්ට ඒ ප්‍රශ්නේ නෑ. හොඳට වාඩි වෙනවා. ඒ මිනිසුන්ට හොඳට පුළුවන් වාඩි වෙන්න. මම ওই හිමාලයේ ඉන්න කාලේ දැකලා තියෙනවා සාදුවරු දවසෙම ඉන්නේ කකුල් පටලෝගෙන. බිම වාඩි වෙලා ඉන්න ගානක් නැහැ. අපි පුදුම වෙනවා. කොහොමද ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ රටටම තියෙනවා ඒක පිහිටලා. තාමත් තියෙනවා. ඉතින් උන්වහන්සේ පద్මාසනෙන් වාඩි වෙලා ධර්ම දේශනාව පැවැත්තුවා. පවත්ලා කොණ්ඩඤ්ඤන් වහන්සේට අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා උදානයකින් ප්‍රශංසා කළා. දැස පියාගත්තා. ආයෙත් උන්වහන්සේ සමාධියටපත් වුණා. එහෙම උන්වහන්සේ ඒ තමන් ධර්ම දේශනා කරන්න වාඩි වෙලා ඒ සමාධියෙන් හිටපු ඉරියව්වේ ඉඳලා උන්වහන්සේ රාත්‍රියේ ඒ සමාධියෙන් වැඩින් දෙද්දී සමාධියෙන් උන්වහන්සේ අවදි වෙලා ඉඳිද්දී උන්වහන්සේත් එක්ක කතාවට වැටුණා. පැමිණුණා උන්වහන්සේගෙන් දහම් කතාව අහන්න යක්ෂයෝ දෙන්නෙක්. මේකේ සඳහන් වෙනවා එක ශාතාගිර හේමවත කියන්නේ යකුන් දෙන්නෙක්. මේකේ සඳහන් වුණා මේ යකුන් දෙන්නා කාශ්‍යප බුද්ධ ශාසනයේ නායක හාමුදුරු දෙන්නෙක්. එතකොට එක හාමුදුරු කෙනෙකුට ශිෂ්‍යයෝ 500යි. ඒ 500 දෙනාට ධර්මය උගන්වනවා. අනිත් නායක තෙරුණාංශයට ශිෂ්‍යයෝ 500යි. එතකොට ඒ 500 දෙනාට විනය උගන්වනවා. දැන් ඔහොම වාසය කරන අතරේ එක්තරා කපටි භික්ෂුවක් මේ තෙරුණාංශලාට තෑගි භෝග ගිහින් දුන්නා.
ගිහින් දීලා Tamanට හිතවත් කරගත්තා. අද වුණත් ඉතින් කවුරු හරි හිතවත් කරගන්න කරන්නේ තෑගි ගිහින් දෙන එකනේ. තෑගි භෝග මොනවා හරි ගිහිලා දුන්නාම අද වුණත් ඒකට හිස නමනවා. ඒ වගේ මේ ලාභ සත්කාරයේ දීලා අර නායක තෙරුණාන්සේලාව නම්ම ගත්තා තමන්ගේ පැත්තට. කොමාරි මේ ඔය ඒ දුසිල් භික්ෂුවගේ විනය ප්‍රශ්නයක් ආවා. ආපු වෙලාවේ මේ භික්ෂුවගේ වැරද්ද දැන අර නායක තෙරුණාන්සේලා දෙන්න ඒ භික්ෂුවට පක්ෂව විනය විනිශ්චය දුන්න අර වැරද්ද වහලා. එතකොට මේ පක්ෂව වැරදි විනය විනිශ්චය දීම නිසා අර ගුරු ගෞරවයට අර 500ක් හිටියේ අන්තේවාසික භික්ෂුන් වහන්සේලාත් ඒකට කමන්නේ දැන් ඉතින් මේ එහා දුති මේ යන්න කෙනෙක් නේ මේ හිතවත්නි කියලා අර බුද්ධ ශාසනයේ විනයට ගරුකලේ නැහැ. හිතවත්කමට අර වැරද්ද වහලා දැම්මා. විනය විනිශ්චයකින්. ඊට පස්සේ මොකද වුනේ? අර භික්ෂුන් වහන්සේලාත් නියඬව හිටියා. කාශ්‍යප බුද්ධ ශාසනයේ පරිහානියට ඒක හේතු වුණා. මේ ඒ නායක තෙරුණාන්සේලා දෙන්නම ත්‍රිපිටකධාරී. උදේට බණ දහම් දන්න බෞද්ධ ස්ථවිර භික්ෂුන් වහන්සේලා. එතකොට දෙන්නමම අපවත් වුණා. අපවත් වෙන්න කලින් මේ ඇත්තන්ට සිය උපන්න අයියෝ අපිට වැරදුනා. අපි මේ වැරදි විනය විනිශ්චය දුන්නා සත්පුරුෂයෙකුට අහුවෙලා. අපිට හානි වුණා කියලා පස්සේ කාලේ පසුතැවුණා. ඒ කාලේ අවුරුදු 20000ක් මිනිසුන්ගේ ආයුෂ. අවුරුදු 20000ක් සිල් රැකපු අය. බලන්න මේ ගෞතම බුද්ධ මේ කාශ්‍යප බුද්ධ ශාසනය බුදු සසුනක් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ කියන්නේ ඒකයි. මේ බුද්ධ ශාසනයක තියෙන විනය විනිශ්චයන් ධර්මයේ පිළිබඳ විනිශ්චයන් සම්බන්ධයෙන් තීරකයා භාග්‍යවතුන් වහන්සේමයි. ඒ කියන්නේ උන්වහන්සේ තමයි ධර්ම ස්වාමී. උන්වහන්සේ තමයි බුද්ධ ශාසනයේ හිමිකරු. බුද්ධ ශාසනාධිපති බුදුරජාණන් වහන්සේ. එතකොට අර භික්ෂූන්ට දිව්‍ය ලෝකෙවත් උපදින්න වාසනාව නැතුව ගියා. ඒ වැඩිමහල් ඒ නායක ස්ථවිරයෝ අපවත් වෙලා හිමාලයේ හේමවත කියන පර්වතයට අධිග්‍රහිත යක්ෂ සේනාපතියෙක් කියලා උපන්නා. ඒ තමයි හේමවත කියන යක්ෂ සේනාධිපති. එතකොට ඒ තෙරුණාංශයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 509ත් අපවත් විවි ගිහින් අර තෙරුණාංශයේ පිරිවර යක්කු වෙලා උපදිනවා. දැන් බලන්න මේ වැඩේ සිද්ධ වෙන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. මේ වැඩේ සිද්ධ වෙන්නේ වැඩේ කෙරිලා තියෙන හැටියටයි. දෙවනි ආචාර්ය මහා ස්ථවිරයෝ අපවත් වෙලා දඹදිව මධ්‍ය දේශේ සාත කියන පර්වතයට අධිග්‍රහිතව සාතාගිර කියන යක්ෂ සේනාධිපතියා වෙලා උපන්නා. ඊට පස්සේ ඒ ස්ථවිරයන්ගේ ගෝලියෝ ටික අපවත් වෙවි කොතැනටද යන්නේ? අර ගුරුන් වහන්සේ උපන්න යක්ෂ යෝනියෙම උපදින්න පටන් ගත්තා. හිමාලයේ මනෝශීල කියන පර්වත තලයේ භගලවතී කියන ස්ථානයේ හැම මාසිකම 8 දිනක යකුන්ගේ සභාවක් තියෙනවා. මේ සභාවට වෛශ්‍රවණ දෙවියන්ගෙන් වරම්ලත් යක්ෂ සෙම්පතිවරු එකතු වෙනවා. එතකොට මේ
හේමවත සාතාගිරි දෙන්නටත් වෛශ්‍රණ වර්මින් තමයි යක්ෂ සේනාධිපතිකම් ලැබුණේ. මේ ආයත් පිරිවර සමග එකතු වුණාම අඳුනගත්ත එකිනෙක. අනේ අපි මේ ශාසනයක බුද්ධ ශාසනයේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මහානදම් පිරුවයි නේද? අනේ අපිට වැරදුනා කියලා පසුතැවෙන්න ගත්තා. ඒ කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණා. මිනිසුන්ගේ ආයුෂ අවසන් වෙවි ගිය අවුරුදු 10 දක්වා. ඊට පස්සේ ආයෙත් අර ආයුධ කෝලාහලින් මිනිස්සු ගොඩාක් මරණයටපත් වෙලා ඊට පස්සේ ඉතුරු වෙච්ච ස්වල්ප මිනිස්සුන්ගෙන් ආයමත් අලුත් අන්තක් කල්පයක් පටන් ගත්තා. ටික ටික මිනිස්සු ගුණවන්ත වෙලා අවුරුදු ලක්ෂ ගණන් ආයුෂ වැඩි වෙලා ආයේ ආයුෂ අඩු වෙලා ගිහිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ට අඩු වෙලා. එපමණ අන්තක්කල්පයක් ගෙවිගින් තව අන්තක්කල්පයක් ඇති වෙන්න නම් පොතේ බණ පොතේ තියෙන්නේ එක් යොදුන් 3 ගව්වක් මහ පොළොව වැඩෙනවා කියලා. යොදුනක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 10කට ආසන්න ප්‍රමාණයක්. ගව්ව කියලා කියන කිලෝමීටර් 3මාරක් වගේ ප්‍රමාණයක්. එතකොට මේ එක් යොදුන් 3 ගව්වක් මහ පොළොව වැඩෙනවා කියනවා. එතකොට ඒකේ තේරුම හැටියට අපිට ගන්න තියෙන්නේ ගොඩාක් මහ පොළොව වැඩෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මසප්පවතුන් සූත්‍ර දේශනාව පවත්වද්දී ඔය සාතාගිර හැවිල්ලා තියෙනවා ධර්ම දේශනාව අහන්න ආවට හිතේ කලස් කරගන්න බැරි වුණා. ඒ තමන්ගේ මිත්‍රයා මතක් වුණා. මිත්‍රයා කවුද? සාතාගිරගේ මිත්‍රයා කවුද? හේමවත. මිත්‍රයා මතක් වෙච්ච නිසා ඊට පස්සේ හිතුණා මිත්‍රයා මුණ ගැහෙන්න යන්න ඕනේ කියලා. එතකොට මේ හේමවතත් තමන්ගේ 500ක් පිරිවර යකුන් සමග ආකාශයෙන් එනවා. හිමාල පැත්තේ ඉඳලා. හිමාල පැත්තේ ඉඳලා ආකාශයෙන් එනකොට සාතාගිර තමන්ගේ පිරිවර යකුන් සමග ආකාශයෙන් යනවා. හිමාල පැත්තට. මේ අය ගිහිල්ලා මුණ ගැහුනේ රජගහ නුවරට ඉහළින්. එතකොට රජගහ නුවරට ඉහළින් මුණ ගැහුණාම ඉන්දියාවේ නැකත් කෙලිය. තාමත් තියෙනුනේ නැකතට උත්සව එක උත්සව තියෙන නැකත් වලට අදක් තියෙනවා. ඔය නැකත් කෙලි. ඉතින් ඒ කාලේ ඔය මේ වහලේ නිකන් තටු දෙක විහිදුනා වගේ තියෙන වහලේ තියෙන ගෙයක්. ඒකට කියනවා ගුරුළු පියාපත් වෙන වහලේ ඇති ගෙවල් ඉස්සර හරියට තිබිලා තියෙනවා. මේ ලංකාවෙත් තිබිලා තියෙනවා. පොළොන්නරු යුගයේ තිබිලා තියෙනවා. මහසි සඳහන් වෙනවා. ඒ බඳු ගෙවල් තිබිච්ච බවට. එතකොට මේ අදටත් ওই කේරළ පැත්තේ හරියට තියෙනවා. ওই කේරළ මේ පැත්තේ ඒ තියෙන ගුරුළු පියාපත් හැදී තියෙන ගෙවල් ඒ ලංකාවට ගොඩක් ආවනේ දකුණු ඉන්දියා ආක්‍රමණ ආවට පස්සේ තමයි ඒගොල්ලන්ගේ ඔය මේ වාස්තු ශිල්පයට අනුව ලංකාවේ ගෙවල් හදන රටාවක් ඇති වෙලා තියෙනවා ඒ කාලේ. ඔය පොළොන්නරුවේ එහෙම ගොඩක් ඔය දකුණු ඉන්දියා ආකෘති වලට තමයි නිර්මාණ වෙලා තියෙන්නේ. ඉතින් ඉදා එක ස්ත්‍රියක් ඇගේ නම කාලි. ඒ ගෙදර වාසය කරපු ඒ ස්ත්‍රිය සඳලු තලයට ඇවිල්ලා සුලං වදිමින් හිටියා කියනවා රෑ කාලි. දැන් මේ කියන හැටියට නම් රෑ 10 11ට වගේ 10ට 11ට වගේ කොහොමත් ඒ රටේ ඔය කියන්නේ ග්‍රීෂ්ම ඍතුව. මොකද ඉන්දියාවේ වැස්ස පටන් ගන්නේ ඇසල පොයෙන් පස්සේ. ඒ කියන්නේ ජූලි මාසේ පොයෙන් පස්සේ තමයි වස්සාන ඍතුව පටන් ගන්නෙ. වස් වසන්නේ ඒකයි ඒ කාලේ. දැන් මේ අපේ රටේ අපි වස් වැසුවට මේ රටේ ගොඩාක් පැති වල දැන් අපි ගත්තොත් මේ උතුරු නැගෙනහිර පළාත් වලට
ඔක්තෝබර් මාසයෙන් පස්සේ තමයි ඔක්තෝබර් 15 පස්සේ වැස්ස පටන් ගන්නෙ. අගෝස්තු වෙනකන් මේ පායනවා. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාසෙත් පහු කළා තමයි වැස්ස පටන් ගන්නෙ. එහෙම නෑ ඉන්දියාවේ. ජූලි මාසේ පටන් ගන්නවා වැස්ස ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස තුනේ හොඳට වහිනවා. ඉන්දියාවේ අගෝස්තු කියන්නේ හොඳට වහින මාසෙ. මේ අගෝස්තු කියන්නේ හොඳට පායන මාසෙ. එතකොට වැස්ස වැහැලා ඔක්තෝබර් වෙනකොට වැස්ස ඉවරයි. වැස්ස ඉවරෙච්ච ගමන් සීත ඍතුව පටන් ගන්නවා ඉන්දියාවේ. සීත ඍතුව පටන් ගන්නකොට ඒ නොවැම්බර් මාසෙට කියන්නේ කාර්තික මාස කියලා. එනිසා කාර්තික උත්සව කාර්තික උත්සවය කියන්නේ ඉන්දියාවේ නොවැම්බර් මාසේ සීත පටන් ගන්නකොට මිනිස්සු උත්සව. සීතල ආපු එක කියන්නේ වැස්ස අඩු වෙලා. ඒතර ඒ කාලේ ඔන්න භික්ෂුන් වහන්සේලා කටින චීවර ලබාගෙන චාරිකාව පටන් ගන්නවා. මේ දෙසැම්බර් හෝගාල වැස්ස. ඒ සීත කාලේ පටන් ගන්නවා. චාරිකාව පටන් ගන්නවා. එහෙම තමයි රටාව තියෙන්නේ. ඉතින් ওই පායන කාලෙට එහි දැන් මේ මම ওই ගොඩක් පායන කාලවල ඉඳලා තිනවා. හවස 6-7 වගේ වෙනකොට සීතල හුලං එන්න පටන් ගන්නවා. සාමාන්‍ය සිසිල් හුලං මේ යාන්තම් මද සුලඟක් ඇඟේ වදින්න එනවා. ඕක ටිකක් වැඩි සෞම්‍ය හුලඟක් එනවා රෑ 9-10 වෙනකොට. මම මේ කියන්නේ 2500 වසරකට පස්සේනේ. මුල් කාලේ ඊට වඩා ගොඩක් වෙනස්. දැන් කැලෑ කපලා වනාන්තර කපලා ඇලදොළු ගංගා සිඳිලා දැන් දේශගුණයෙන් ගොඩාක් වෙනස් වෙලා තියෙනවානේ විනාශ වෙලා. ඒ කාලේ එහෙම නැහනේ. මහා වනාන්තර හැමතැනම වනාන්තර. වනාන්තර වලින් දේශ සීමා වෙන් කරන්නේ. ඒ කාලේ රාජ්‍ය වෙන් කරන්නේ වනාන්තර වලින්. එක වනාන්තරයකින් එහා පැත්තේ එක රාජ්‍යයක් ඊළඟ වනාන්තරයෙන් මෙහා පැත්තේ තව රාජ්‍යයක්. ගොඩාක් වනාන්තර. දැන් කපිලවස්තු මහවණේක මහා වනාන්තර. දැන් ඔය බුද්ධගයා පැත්තේ මහා වනාන්තර. වනාන්තර අතරේ තමයි ගම්මාන තියෙන්නේ. එතකොට ඉතින් ගොඩාක් දේශගුණේ අදට වඩා ගොඩාක් වෙනස්නේ. අද තින රස්නේ බලලා 2500කට කලින් මේ දේශගුණේ මහින්ද ගියොත් ඒක මෝඩකමක් නේ. ඒක. ඉතින් මේ ඒ උපාසිකා ඒ කාලේ උපාසිකාවක් නෙමෙයි ඒ කාලී කියන ස්ත්‍රිය මේ කාලී කියන මේ ස්ත්‍රිය තමයි පස්සේ අවන්ති කියන දේශයට ගියේ. මම හිතන්නේ විවාහ වෙලා යන්නේ නැත්තේ. මෑගේ මේ පුත්‍රයෙක් තමයි සෝන කුටි කන්න කියන්නේ මෑගේ පුත්‍රයෙක් තමයි. මේ උපාසිකා ඉතින් මේ සඳුරු තලයට වෙලා නිකන් හුලං වදිද්දි නිකන් සනීපෙන් හිටියා. ඉන්නකට හරියට මේ ගේ උඩින් තමයි මේ දෙන්න මොන ගැහුනේ. කවුද මොන ගැහුනේ? සාතාගිර හේමවත කියන දෙන්න. එතකොට ඔන්න සාතාගිර හේමවතට කියනවා ඇසල පුන් පෝදා අද. ඒ කියන්නේ මේ ඇසල කියලා කියන්නේ ජූලි මාසේ පෝය. ඒ කියන්නේ මේ වස්වසන්න පටන් ගන්න දවස. වැස්ස එන්න පටන් ගන්න දවස. ඒ කියන්නේ ඇසල පෝයෙන් පස්සේ තමයි වරුසාව එන්නේ. ඇසල පුන් පොහොදා අද දිව්‍ය රැය එළඹුණු සඳ යමුද දක්නට අද අලාමක මුනි ගොයුම් ගෝත්‍රද. ඒ කියන්නේ ගෞතම ගෝත්‍රයට අයත් මුනීන්ද්‍රයන් වහන්සේ බලන්න අපි යන්ද කියලා අහනවා. ආකාශයේ උඩින් දෙද්දී ඒ කහන්නේ සාතාගිර. ඒක හේමවතගෙන් අහනවා. දැන් මේගොල්ලන්ගේ කතාව අර මේ
කාලිට ඇහෙනවා. ඒ වගේම එකක් වුණානේ තව කාටද ඇහුණා තව කවුද මේ පාරායන වර්ගයේ උදේ පාන්දර සජ්ජායනා කරකින් ඉඳලා සඳලු තලයේදී වයිස්රුන් දෙවියන්ට ඇහුණා නේද? ඒ කාලේ කතා බස් කරනවා අමනුෂ්‍ය මිනිස්සුත් එක්ක. එතකොට හේමවත යක්ෂෙම්පති ඒ ගෞතම ගෝත්‍ර මුනින්ද්‍රයන්ගේ විස්තර අහනවා. මොකද මේගොල්ලෝ දැන් යක්කුන් වුණාට ඒ කාලේ මහා තෙරුන් වහන්සේලා ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා ඊළඟට කාශ්‍යප බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අය කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අය කිම ඔහුගේ මනස පවතීද සමාහිත වී. ඒ කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ මනස එකඟ වෙලා තියෙනවාද? සියලුම සතුන් අතරේ පවතීද මෙත පැතිරි මෛත්‍රී චිත්තය සීල සත්‍යං කෙරේ පැතිරි තියේද? ඊට අනිටු අරමුණු ඔහු වෙතට එළඹුණු විට ඉෂ්ඨානිෂ්ඨ කියන්නේ යහපත් අයහපත් අරමුණ එනකොට හොඳ අරමුණ එනකොට හිත පිනා යනවා නරක අරමුණකට හිත ගැටෙනවනේ සාමාන්‍ය මිනිස්සයාගේ යහපත් අයහපත් අරමුණ එද්දී කිමහුගේ සිටිවිලි පවතීද දමණය වී. සිටිවිලි දමණය වෙච්ච කෙනා සාමාන්‍යයෙන් සිටිවිලි දැන් අරහත් ඵලයට පත් වෙච්ච රහතන් වහන්සේනේ අපගේ භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේ තුල සම්මා දිට්ඨියෙන් හටගත්තු සම්මා සංකල්ප තියෙන්නේ. එතකොට උන්වහන්සේ තුල නෛෂ්ක්‍රම විතරක තියෙනවා. නික්කම්ම සිටිවිලි. අවිහිංසා සිටිවිලි තියෙනවා. අව්‍යාපාද සිටිවිලි තියෙනවා. උන්වහන්සේට හටගන්නේ නැහැ කාම විතරක. උන්වහන්සේට හටගන්නේ නැහැ ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඒ හේතුව මිච්ඡා දිට්ඨි නැති නිසා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ සිටිවිලි තියෙන දමණය වෙලා. එතකොට සාතාගිර කියනවා ඔහුගේ මනස මනවින් පවතී සමාහිත වී සියලුම සතුන් අතරේ පවතිය මෙත පැතිරි. ඊටුවනිටු අරමුණු ඔහු වෙතට එළඹුණු විට ඔහුගේ සිටිවිලි නිති පවතිය දමණය වී. දැන් ඉස්සෙල්ලාම බලලා තියෙන්නේ එතකොට මේ යකුන් හිත අවුල් නැද්ද කියලා. දැන් බලන්න මේ උත්තම කෙනෙක් දිහා බලපු ලස්සන හිත කලබල නැද්ද? ඊළඟට වැලිය මොකද්ද? මෛත්‍රිය තියෙනවාද? ඊළඟට වැලිය මොකද්ද? ඉෂ්ඨානිෂ්ඨ ආරම්මණයන්ට ප්‍රතික්‍රියා දක්වනවද? දමණය වෙලාද? දමණය වෙලා. ඊට පස්සේ හේමත අහනවා කිසිවකු නොදුන් දෙය කියම ඔහු නොගන්නේද? කවුරුවත් දුන්නේ නැති දෙයක් ගන්න නැද්ද කියලා අහනවා. ලෝයහම සතුන් කෙරෙහි සංවරව සිටින්නේද? ප්‍රමාදේ නම් දොසින් හේ දුරුව වසන්නේද? දහන්ගත වීම කිසිවිට ආත්මවැර පවත්වන්නේද? ඒ කියන්නේ සෝරකමක් එහෙම කරනවද කියලා අහනවා මේ. ඔය කියන මුනිඳු. ඊළඟට අහනවා සතුන් කෙරෙහි හිංසා කරන්නේ නේද? ප්‍රමාදය ඇති වෙන කරුණු තියෙනුනේ. නොයේ ප්‍රමාදය ඇති වෙන කරුණු. ඒ ප්‍රමාදය ඇති වෙන කරුණු දුරු කළා දින්නේ කියලා අහනවා. ඊළඟට අහනවා හැමතිස්සෙම ධානයෙන්ද වැඩ ඉන්නේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධානය කියන්නේ විස්මිත දෙයක් නේ. උන්වහන්සේ පිඬුසිඟා වඩිද්දි දැන් පිඬුසිඟා වඩලා නිවසක් ඉස්සරහා උන්වහන්සේ වැඩ ඉන්නකොට අර දානේ අරගෙන එන මොහොතේ උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමාදිලා ඉන්නවනේ. දානේ අපේක්ෂාවක් නැහැ. කය පවත්තන්න උන්වහන්සේ පිඬුසිඟා වැඩි. එතකොට අපි කියමු සාමාන්‍ය ගේක කොමක් හෝ තරාතිරමක ගයක් තියෙනවා. ඒ ගේ ඉස්සරහා උන්වහන්සේ හිටගත්තට පස්සේ ගෙදර අය එහාට මෙහාට ගිහිල්ලා මොන හරි පොඩ්ඩක් අරගෙන ඉන්න මොහොතේ උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා.
උන්වහන්සේ නිකලි සමාපත්තියේ සමවැදිලා අර බත් පිඬ දෙන තැනැත්තාගේ දානයේ මහත්ඵල මහානිසංස කරනවා. ඒ ස්වල්ප මොහොතකට උන්වහන්සේ සමවතින් සමාදිනවා. සාතාගිරි කියනවා කිසිවෙකු නොදුන් දෙය ඔහු නැත පැහැරගන්නේ. ලොව හැම සතුන් වෙත සංවරව වැඩ ඉන්නේ. දුරු වී ප්‍රමාදයෙන් දහමෙහි හැසිරෙන්නේ. බුදු සමිඳු කිසි විට දැහැන නැත අත්හරින්නේ. දැන් මේ පොඩි පුංචි වෙලාවට ධම්සක් පැවතුම් සූත්‍රය අහගෙන ඉති පුංචි වෙලාවට සාතාගිරි කොච්චරනම් තේරුම් අරන්ද බුදුරජාණන් වහන්සේව ඒ පුංචි වෙලාවට කොච්චර තේරුම් අරන්ද. දැන් මේකයි නුවණැත්තන්ගේ ලක්ෂණය. දැන් බුදුරජාණන් වහන්සේ ඔය ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කළේ මහා මෝඩ පිරිසකට නෙවෙයි. මහා මෝඩ පිරිසකට නම් නොඑක ආකාරයෙන් විස්තර කර තෝර ආයි තේරුණාද කියා මේ එහෙම පිරිසකට නෙමෙයි දේශනා කළේ. මේ කල්පලක්ෂයක් පෙරම් පිරු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අහලා මගපල් ලබන්න පෙරම් පිරු කෙනාටයි මේ බණ කියන්නේ. ඒ අතරේ 18 කෝටියක් බ්‍රහ්ම රාජයෝ ඉන්නවා. 18 කෝටියක් බ්‍රහ්ම රාජයෝ කියන්නේ කෙලස් ගොඩේ නිදාගත්තු අයද? බ්‍රහ්ම රාජයෝ කියන්නේ පංච නීවරණ යටපත් කරගෙන වාසය කරන පිරිසක් නේ. එතකොට මේ පිරිස තමයි ආකාශයේ ඉන්නේ. මේක අහගෙන. ඔය අතරේ තමයි පැත්තකින් මේ යකෙක් ඉඳලා තිනවා අහගෙන. ඒ යක්ෂයා කොච්චර ලස්සනට ශාස්ත්‍රුන් වහන්සේව අඳුන ගන්න මහන්සි ආරන්ද. ආර පුංචි වෙලාවට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශන සමහර අවස්ථාවලදී උන්වහන්සේ සංක්ෂේපයෙන් බණ කියනවා. කියන එකට විස්තර වශයෙන් අර්ථ ගන්නවා. ඒ උග්ගටිතඤ්ඤ පුද්ගලයන්ගේ හැටි. එහෙම නැත්නම් විපංචිතඤ්ඤ පුද්ගලියොත් එහෙමයි. විස්තර තෝරලා දෙනකට අර්ථ ගන්නවා. නෙය්‍ය පුද්ගලයන්ටත් විස්තර ආර්ථයෙන් විස්තර කරද්දී අවබෝධ කරනවා. මේ ජාතක කතා කියලා අවසන් වෙනකොට මේ මගපල් ලබනා ඉන්නවනේ. දැන්නේ අපිට මේ කොච්චර කිව්වත් ශ්‍රද්ධාව හටගන්නෙත් නැත්තේ. ඇයි මේ හේතුව? මේ තේරුම් ගැනීමේ හැකියාවේ තියෙන දෝෂේ අපි මුණ දෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ දැන් බලන්න දැන් මෙයා මගපල්ල බලන්නේ ඒ වෙද්දි කවුද සාතාගිරි. නමුත් අහගෙන හිටියා. අහගෙන ඉඳිද්දිත් මතක් වුණේ හේමවතව. ඒ අතරේ ශාස්ත්‍රුන් වහන්සේව අඳුන ගන්න මහන්සි අරන්. මෙයා කියනවා බුදුසමඳු කිසි විට දැහැන නැත අත්හරින්නේ. ධානය ආතරින්නේ නැහැ කියනවා. කොහොම දකින්නේ නැද්ද උන්වහන්සේව? ඊට පස්සේ හේමවත අහනවා කිම හේ බොරු බසක් කිසි විටක නොකියන්නේද? රළු දැඩි වචන ඔහුගේ මුවින් පිට නොවන්නේද? අනුම් බිඳවීමට කේලමක් නොකියන්නේද? අරුත්සුන් හිස් බස් කියා කල් නොගෙවන්නේද? අන්න සාමාන්‍ය ලෝකයාගේ. සාමාන්‍ය ලෝකයට අයිතිද කියලා යහන්නේ. ඒ සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය මොකද්ද? මුසා කීම, බොරු කීම, දැඩි රළු වචන කීම, අනුම් බිඳවීමට කේලාම් කීම, ඊළඟට අර්ථ ශූන්‍ය හිස් බස් කී සිටීම තමයි සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය. ඉතින් මේ හේමවතහනේ මේ සාමාන්‍ය ලෝකයාගේ ගති ලක්ෂණ ඔබ කියන මේ මුනිంద్రයන් වහන්සේ තුල තියේද? එතකොට සාතාගිරි කියනවා මුසාවක් නම් හේ නැත කිසිදා කියන්නේ. බලන්නකො මේ පැහැදිලා තියෙන මගපල් ලැබලා නෙමෙයිනේ. දැන් මේ වෙද්දී සාතාගිරි මගපල් ලැබලා නැහැ. මගපල නොලැබූ කෙනෙක් කොච්චර ලස්සනට ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගෙනද? මුසාවක් නම් හේ නැත කිසිදා කියන්නේ. රළු දැඩි වචන ඔහුගේ මුවින් නැත පිට වෙන්නේ. අනුම් බිඳ වීමට කේලමක් නොකියන්නේ.
නෝනැති අරුත්බර මියුරු බස් පවසන්නේ. බලන්න මේ එක පාට පුංචි වෙලාවට තේරුම් අරන්නේ. අද කාලේ අද කාලේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ හිත පහදවා ගන්න ගියාම අපි ගත්තොත් මේ කෙනෙක් හිත පහදවා ගන්න හදනකොට කවුරු හරි කෙනෙක් අපහදින කරුණක් කියනවා. කිව්වට පස්සේ අපහදින කරුණ ගන්නවා. ඊට පස්සේ ඒක කියෝ යනවා. දැන් ඔන්න අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ මේ රූපකාය තුල දිස්ුණා මහා පුරුෂ ලක්ෂණ 32ක්. ඒතර මේ මහා පුරුෂ ලක්ෂණ 32 හටගන්ට තමන් වහන්සේ සංසාරේ කරපු විවිධාකාර පුණ්‍ය ධර්මයන් හේතු වුණා. අනේ බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණය හට අරන් තියෙන්නේ මේ පින නිසා කියන කතා කරන අය නෑ. කියන්නේ බුදුරජාණන් වහන්සේට ඔලුව කැක්කමක් හැදුණානේ. ඒක ආස්වාල් කර්ම නිසානේ. උන්වහන්සේටත් කොන් දෙකක් කොමක් හැදුණානේ. ඒක ආස්වාල් කර්ම නිසානේ කිය. එතකොට උන්වහන්සේට අසනීපයක් හැදෙන්න බෑ කර්ම විපාකයෙන් තුරු මේ කියන හැටියට. එහෙම කියනවනේ කර්ම විපාක පළදුන් මේ පළදුන් එහෙනම් දැන් අපිට මොනතරම් කර්ම විපාක පළ දෙනවද ඒ කියන හැටියට. ඇයි අපිට කොච්චර ඔලුව කැක්කුම් හැදිනවද? කොච්චර කොන් දෙකක් කැක්කුම් හැදිනවද? කොච්චර බඩියම එහෙනම් ඔක්කොම අපි එහෙනම් පෙර කර්ම විපාක. දැන් බුදුරජාණන් වහන්සේට ඔලුව කැක්කුමක් හැදුනා කියන ලකුණක් තියෙන දේශනාවක් සිදුවීමක් නැහැ. නමුත් ඒවා කියනවා මේ පෙර කර්ම ඵල දුන්නා කිය. ගරහීමක් ඒක මං හිතන්නේ ඒක. ඒක ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි කිරීමක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි කරනවා කියන්නේ මේ මෙනෙහි කරලා තියෙනවා. බලන්න. ඒ කියන්නේ බොරු කියන්නේ, රළු වචන කියන්නේ, කේලමක් කියන්නේ, අර්ථ ශූන්‍ය වචනයක් කියන්නේ. බලන්න මේ බුදු කෙනෙක් දිහා බලපු විදිය කොච්චර ලස්සනද මේ යකා. මිනිස්සෙක් නෙමෙයි බුදු කෙනෙක් දිහා මේ බැලු යකෙක්නේ. ඊට පස්සේ කියනවා හේමව තහනවා කිම පස්කම් සුවේහි ඔහු සිත ඇලී යන්නේද. ඒ කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවායි උන්වහන්සේගේ සිත ඇලෙනවද කියලා අහනවා. අන්න හොඳ ඒ වහන්නේ. ගැටෙන ආරමුණු හමුවේ සිත නොකැළඹී ඉන්නේද. සියලු මායා මෝහයන් ඉක්මවාහි ඉන්නේද. ලොවේහි ඇතිතතු දකිනා දහම් ඇස පවතින්නේද. දැන් බලන්නකො මේ හේමවත අහනවා පංචකාම සැපයට උන්වහන්සේගේ හිත ඇලෙනවද. අන්න හොයන්න ඕන එකක් තමයි. ඊළඟට අහනවා ගැටෙන හරමුණු හමුවේ සිතේ කැළඹීමක් නැද්ද. හොඳ අදහසක් ඒක. හොඳ සෙවිල්ලක්. සියලු මායා මොහ කියන්නේ මුලා වෙන ස්වභාවය, රැවටෙන ස්වභාවය, තැතිගන්න ස්වභාවය, බියගුළු බව තියේද කියලා අහනවා. උන්වහන්සේට කොහොම බියගුළු බවක් මුලාවකට ගන්නද නේ. දැන් උන්වහන්සේ මාර පරාජය කරපු අවස්ථාවේ ඒ කිව්වේ වජිරාසනයේ මත වැඩ ඉඳලා ගයාවේ නීරංජන නදී ඉස්සරහා උන්වහන්සේ බෝසෙවනේ වජිරාසනයේ මත වැඩ සිටිද්දී අර මාර සේනාව පැමිණියානේ. ඒ මාර සේනාව පැමිණෙන අවස්ථාව වෙද්දී දෙවියන් බඹුන් ආදී පිරිස උන්වහන්සේ වට කරගෙන හිටියේ නැද්ද? හිටියානේ. ඒ පිරිස මහා සේනාව වෙනකොටම පලා ගියේයි. ඒ පිරිසට බැරිද පොඩ්ඩක් සපෝට් කරන්න? ඔහේ යයි මේ කරදර කරන්නේ මේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේට. උන්වහන්සේගේ පාඩු වින්න දෙන්න කියලා මේ අයි මේ බ්‍රහ්මයෙක් පලා ගියානේ. ඇයි පලා ගියේ? මාරයා නිකන් නෙමෙයි ආවේ.
අර පිරිස මාර බන්ධනියෙන් බැඳ බැඳ ආවේ. පිරිස නිකන් නෙමෙයි ගෙනාවේ. මාර බන්ධනියෙන් බැඳගෙන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක නැද්ද වේපචිත්ති බන්ධනය ගැන? ඒකේ තියෙනවා මහණෙනි වේපචිත්ති බන්ධනය සිතුවිලි මාත්‍රකින් තියෙන බන්ධනයක් කියනවා. හිරු වුණාට පස්සේ එකෙන් ගැලවෙන්න බෑ කියනවා. මහණෙනි මායාගේ බන්ධනේ ඊට සියුම් කියනවා. එතකොට ඒ මොහොතේ රැඳිලා හිටියන යම් දෙවියෙක්, ඒ මොහොතේ රැඳිලා හිටියන යම් බ්‍රහ්මයෙක්, මහානුභාව සම්පන්න යම් සත්වෙක් මාර බන්ධනෙන් ඔහු බඳිනෝ. ඔහු බැඳලා බුදුරජාණන් වහන්සේට පහර දෙන්න යොමු කරනවා. ඒ බයට තමයි තැති අරගෙන දෙවුරු දිව්වේ. මාර බන්ධනෙට බයේ දිව්වේ. එතකොට ඒ වෙද්දී අපගේ බෝසත් ශ්‍රමණයන් වහන්සේ කෙලෙස් නැසලත් නැහැ. ධ්‍යාන ලැබලත් නැහැ. ප්‍රකෘති මනසින් සාමාන්‍ය හිතන්න ප්‍රකෘති මනසින් දෙවියන්ට බඹුන්ට ඉන්න බැරි වුණා. ඒ අය ඒ දිව්‍ය මනස, බ්‍රහ්ම මනස තියෙන කෙනාත් බයේ දිව්වා. මොන දුන්නනි කැළඹීමක් නැත. කොච්චර try කරන්නේ නැද්ද හිත බඳින්න භාග්‍යතුන් වහන්සේගේ. ඇයි අන්තිමට කියන්නේ? මතකද ඒක තැනක කියනවා අර 61 නම රහතන් වහන්සේලා පහළ වෙච්ච වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සමග 69ක් චාරිකාව පිටත් කරපු දවසේ චාරිකාව පිටත් කරන්න පිරිස චාරිකාවේ පිටත් කරන්න කලින් බුදුරජාණන් වහන්සේ වදාලා දිව්‍ය වූ යම් පාශයන් ඇද්ද? මානුෂික යම් පාශ කියන්නේ තොණ්ඩු උගුල් ඇද්ද? ඒ සියලු උගුල් වලින් අපි ගැලවුණා. මම ගැලවුණා, ඔබ ගැලවුණා. ගිහිල්ලා මේ ධර්මය කියන්න කියනවා. එතකොටම මායя පෙනී හිටිනවනේ. පෙනී හිටලා මොකද්ද කියන්නේ? දිව්‍ය යම් පාශයන් ඇද්ද? මානුෂික යම් පාශයන් ඇද්ද? ඒකේ මම ශ්‍රමණේ නුඹව බඳිනවා. අන්න මාර බන්ධනේ. බඳිනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදලේ ඒකට උත්තර දුන්නා උන්වහන්සේ. උන්වහන්සේ නිදහස්නේ. එතකොට බලන්නේ මාර බන්ධන සිඳ බිඳ ගියපු කෙනෙකුට මෝහයක් කොහෙද? ඉතින් ඒකයි මේ සාතාගිරි පිළිතුරු දෙනවා. පස්කම් සුව කෙරෙහි බුදු සිත නැත ඇලෙන්නේ. ගැටෙන හරමුණු හමුවේ නැත සිත කලඹවන්නේ. සියලු මායා මෝහයන් ඉක්මවා ගොස් සිටින්නේ. බුදු සමිඳු හැමදේ ගැන දකින ඇසකින් ඉන්නේ. උන්වහන්සේට හැමදේම දකින ඇස තියෙනවා. උන්වහන්සේ පිරිනම් පාපු අවස්ථාවත් පාවිච්චි කරලා තියෙනවා ලෝවේ එකම ඇස කියලා. උන්වහන්සේට තමයි ලෝකේ හැමදේම දැක්කේ. උන්වහන්සේ තමයි ලෝකේ හැමදේම දැකලා කිව්වේ. උන්වහන්සේ තමයි බ්‍රහ්ම ලෝකේ මෙහෙමයි කියලා බ්‍රහ්ම ලෝකේ විස්තර කිව්වේ. උන්වහන්සේ තමයි නිරේ මෙහෙමයි කියලා නිරේ විස්තර කිව්වේ. උන්වහන්සේ තමයි പ്രേත ලෝකේ දුක්ඛිත බව ගැන විස්තර කිව්වේ. උන්වහන්සේ තමයි තිරිසන් අපාය විස්තර කිව්වේ. උන්වහන්සේ নানা ප්‍රකාර අපායේ ලෝක ගැන විස්තර කියලා තියෙනවා. උන්වහන්සේ තමයි මායя ගැන විස්තර කිව්වේ. ඒ ඇසින් සියලු දේ දැක්කා. ඊළඟට අහනවා හේමවත කිම උතුම් ඥානයකින් යුතුවද කල් ගෙවන්නේ? පිරිසිදු චරණයෙන් යුතුවද හැසිරෙන්නේ? කිම සියලු ආශ්‍රවයන් නැද්ද යලි සැකසෙන්නේ? කිම සියලු ආශ්‍රවයන් සෙවීමෙන්ද ඉන්නේ? ඔහුට උපදින භවයක් නැද්ද යලි සැකසෙන්නේ? අයි මේ අය ධර්ම ඉගෙන ගත්තු අයනේ. මේ දහම් කරුණු අහන්නේ. දැන් අහන්නේ මොකද්ද? උතුම් ඥානයකින් යුක්තවද උන්වහන්සේ වැඩ ඉන්නේ? උන්වහන්සේට ඥානයට අනුව හැසිරීම චරණයේ තියෙනවාද? විද්‍යාචරණ. උන්වහන්සේ ආශ්‍රව ශේකොටද වාසය කරන්නේ? උන්වහන්සේට පුනර්භවයක් නැද්ද කියලා අහන්නේ. එතකොට පිළිතුරු දෙනවා සාතාගිරි හේ උතුම් ඥානයෙන් බබලමින් වැඩ ඉන්නේ, පිරිසිදු චරණයෙන් සංසුන්ව හැසිරෙන්නේ,
ඔහු සියලු ආශ්‍රවයන් දුරින් දුරු කොට ඉන්නේ. ඔහුට උපදින භවයක් නොමැත යලි සැකසෙන්නේ. ඒ කියන්නේ පුනර්භවයක් උන්වහන්සේට නැහැ කියන එක. දැන් බලන්න මේ කරුණු මේ යක්ෂ යෝනියේ ඉපදිච්ච නිසා ඒගොල්ලන්ට පොඩි chance එකක් තිබ්බ හැබැයි. නයි වුණා නම් ඉවරයි. නාග ලෝකෙත් උපදිනවනේ ගිහිලා හරියට. නාගේ වුණා නම් කිසිම අවස්ථාවක් නැහැ. නාගේ වුණා නම්. එයා මතකද අර ඔය වගේම සිල් රැකපු භික්ෂුවක් අර ඒරක කියන කොලයක් ගඟෙන් ඉතරුණු ගිහලා කඩලා ඒ ගැන පස්සේ තැවි ඉඳලා කොලේ කැඩුණා කියලා. ඒ නාගරාජික කියලා උපන්නනේ. ඒරක පත්‍ර නාගරාජයා කියලා. ඒක නාගරාජයා බුදු කෙනෙක් පහළ වුණාද කියලා හොයාගන්න බැරුව කාලාන්තරයක් මුළුල්ලේ නාග කන්‍යාවන් එකතු කරගෙන ඇවිල්ලා ගංගානම් ගඟ මැද්දේ විශාල නයිපෙනයක් මවලේ නයිපෙනේ උඩේ නාග කන්‍යාව නැටෙව්වා. නටෝල ගාථා කිව්වා මේ ගාථා වලට උත්තර හොයාගන්න. බුදුරජාණන් වහන්සේ ගාථාවකට උත්තරයක් මානවයෙකුට කිව්වා. මේ උත්තරේ කියපන් කියලා. ඊට පස්සේ මානවකයා ගිහිල්ලා ඒ නාග කන්‍යාව නඩන මිනිස්සු වෙනවා ලක්ෂ ගණන් මේක බලන්න. අදටත් ගංගානම් ගඟයිනේ ඉන්න මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා නාග ලෝකෙන් ඇවිල්ලා මිනිස්සු වෙසින් ඒ අතරේ මිනිස්සුන් අතරේ ඉන්නවා කියලා. අදට මිනිස්සු කතා වෙනවා ඉන්නවත් දන්නේ නැහැ කී. මං අහලා තියෙනවා ඒවා. එතකොට දැන් ඔන්න ඒ මානවකයා උත්තරය අහගෙන ගිහිල්ලා අතනදී කිව්වා. ඊට පස්සේ දැනගත්තා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා කියලා දැනගෙන ඒ කියන්නේ සමහර නයි ඉන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දන්නේ නැති නාග ලෝක තියෙනවා. ධාතුන් වහන්සේලා වඳින නාග ලෝක තියෙනවා. පාත්‍රයේ ගිහිල්ලා නවතින නාග ලෝක තියෙනවා. ඒතකොට එක එක වර්ගයේ නාග ලෝක තියෙන බව පේනවා. ඒරක පත්‍රය හිටපු නාග ලෝකෙට බුදු කෙනෙක් ගැන විස්තර ගිහිල්ලා නැහැ. ඊට පස්සේ තමයි ඒරක පත්‍ර නාග රාජ්‍යය ඇවිල්ලා මොකද කළේ? අඬන්න ගත්තා. බලන්න ඊට වඩා මේ යක්කු ටිකක් බේරිලා. මේ අයට හිතන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කියනවා මේ පුනර්භවයක් නැහැ කියලා. ඊළඟට අහනවා හේමවත බුදුහුගේ පියුතුරු සිත වදන් හා සංවර ගත දිලින නුවණින් පබසර චරණ දහමින් හරසර පවතින සැබෑ බුදුගුණ කියා පසසන්නේහි ඔබ මේ කියා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රශංසා කරනවා නේද කියලා අහනවා. එතකොට සාතාගිරි කියනවා බුදුහුගේ පියුතුරු සිත වදන් හා සංවර ගත දිලින නුවණින් පබසර චරණ දහමින් හරසර පවතින සැබෑ බුදුගුණ තුටින් අනුමෝදන් වයම් මේක කියනවා. දැන් මේ විදිහට මිනිස්සු දෙන්නෙක්ගේ කතා සංලාපයක් අපිට අහන්න ලැබෙයිද? අපි ගත්තොත් උන්වහන්සේලා දෙන්නෙක්ගේ පැවිදි දෙන්නෙක් මෙහෙම ලස්සන බුදුගුණ කතා කරයිද? නෑනේ. දැන් බලන්න ඒක දුර්ලභයි නේද? එතකොට මේ දෙන්නගේ කතාව. මේ ඒතර එක්කෙනෙක් අහනවා ඔය දැන් ඔය කියා ප්‍රශංසා කරනවා නේද කියලා අහනවා. ඊට පස්සේ සාතාගිරිය මොකද්ද කිව්වේ? මේ කියාපු බුදුගුණ ගැන අනුමෝදන් වෙන්න කිව්වා. බලන්නකෝ යකුන් දෙන්නෙක් කතා කරලා තියෙන ලස්සන අනුමෝදන් වෙන්න කිව්වා. ඊට පස්සේ අනුමෝදන් වෙන්න කියලා අහනවා ආයිමත් සාතාගිරි බුදුහුගේ පියුතුරු සිත වදන් හා සංවර ගත දිලින නුවණින් පබසර චරණ දහමින් හරසර ගෞතම මුනිඳු සොඳ යමුද අපි බහ දක්මට කියලා. දැන් බලන්න මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ සාතාගිරි අහනවා හේමවත්තගෙන් අපි යන්න උන්වහන්සේව බලන්න විස්තර කියන්නේ නැතුව අන්න බුදුරජාණන් වහන්සේ පහළ වරින් යන්න කියලා නගහුවේ නෑ. ඒ මොකක් හරි මේ අයගේ නුවණක් ඉතුරු වෙලා නේද? පෙර ආත්මේ පුරුදු කරපු ඥානයක්
Taman ළඟ ඉතුරු වෙලා. ඒකයි මේ මෝඩ කතා අහලක නැහැනේ. මෝඩ කතා නැහැ, සැක සංකා කතා නැහැ. දැන් හේමවත යමක් අහනවද? මෙයා ලස්සනට උත්තර දෙනවා. උත්තර දුන්නාට පස්සේ හේමවත සන්තෝෂයටපත් වෙනවා. පත් වෙලා අහනවා මේ ප්‍රශංසා කරනවා නේද ඔහි? අනුමෝදන් වෙන්න කියනවා. ඊට පස්සේ ඒකම කියලා කියන එහෙනම් අපි යම් බලන්න කියලා. යම් බලන්න කියලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ ලක්ෂණින් කියන ඊළඟට ඒනි මොයෙකුගේ බඳු කෙන්ඩාද පිහිටා ඇති. උන්වහන්සේ පා නවන් ඉඳිද්දි උන්වහන්සේගේ කෙන්ඩක් දැකලා ඒනි මොයෙකුගේ බඳු කෙන්ඩාද පිහිටා ඇති. ඒ කියන්නේ උන්වහන්සේ කෘෂ මේක කියන මහත් වීරියකින් යුතු කෙසඟ වූ සිරුරක් ඇති. උන්වහන්සේ මහා හැඩි දැඩි දෙවන්ත ශරීරයක් නෙමෙයි. මහත් වීරිය ඇති කෙසඟ වූ සිරුරක් ඇති. රසයකට ලොල් නැති අල්ප ආහාරය ඇති. බලන්න මේ යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගේ කායික ස්වභාවය අඳුනගත්තු හැටි. වනේ දැහැන්ගත මුනි සඳු නිසල සිත් ඇති. වනේ ධාන වඩන නිශ්චල සිතක් තියෙන. මොකද යකෙකුට මේ මිනිස්සෙකුගේ සිත දකින්නවා කියන එක සුළු දෙයක්. ඇයි මතකද මේ ආලවක යක්ෂයා දමණය වෙන්න කලින් බුදුරජාණන් වහන්සේට කියපු ඒවා? සිත මුතු කරන්නම් කිව්වා, සිත අවුල් කරන්නම් කිව්වා. එහෙනම් යකෙකුට පුළුවන් මිනිස්සෙකුගේ සිතට යම් කිසි හානියක් කරන්න. ඒ කියන්නේ හිත පේනවා. එතකොට මේ සාතාගිරි කියන පින්වන්ත යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගේ සිත දැක්කා. වනේ දැහැන්ගත මුනිසඳු නිසල සිත් ඇති. මුනින්දු බෑ දැකුමට එව යන්ට දැන් බරණැස. වරින් දැන් යන්ට කියනවා. බරණැස යමන් කියනවා. ඊළඟට බලන්නකෝ කියන ලස්සන ඊළඟ වචනේ. හුදෙකලා වෙහි වසන සිංහයකි ඇත් රජෙකි හේ. ඒ කියන්නේ දැන් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළාට පස්සේ උන්වහන්සේ ඇස් වහගෙන ආයි අනිත් මේ පස්වග භික්ෂූන් සමග වංහුම් කතා නැහැ. ඔයලා කොහොමද දැන් හිටියේ? දැන් අපි නම් බණ කියලා ඉවරුනට පස්සේ අඬ ගහලා ඉවරලා නිකන් ඔය තියෙනවනේ කතා බහ. මුකුත් නැහැ. උන්වහන්සේ ධර්ම දේශනා කළා. දැස පියාගත්ත හුදෙකලා වුණා. හුදෙකලා වෙහි වසන සිංහයකි ඇත්රජකි හේ පස්කම් සැපත තුල කිසිම ඇල්මක් නැත සිටේ. ඒ මහා මොණි වෙත ගොස් උගුලින් මාරයාගේ මිදෙන හැටි අසා ගමු අපි. බලන්න කල්පනා කරපු දේවල් රටාව. දැන් මාරයාගේ උගුලින් මිදෙන්න ඕනේ කියන එක දැන් මේ හිතෙනවා. යකුම් පවා. මේවා තමයි කියන්නේ මේ තමන්ගේ සංසාර ගමනේ නුවණ. දැන් මෙයාට වැරද්දක් වුණා තමයි. ඒ කාශ්‍යප බුද්ධ කාලේ ඒ වැරද්ද වුණාට ඒ වැරද්දක් වුණා කියලා තේරුම් අරගෙන පසුතැවිල්ලකුත් ඇති වුණා තමයි. මං හිතන්නේ නිවැරදි වීමේ ඕනෑකමක් තිබිලා තියෙනවා. නැත්තම් නෝන ඉතුරු වෙන්නේ. නෝන ඉතුරු වුණානේ. මෙනෙහි කිරීමේ හැකියාව ඉතුරු වුණා. ප්‍රඥාව ඉතුරු වුණා. ඊළඟ ආත්මෙට ගියා ඒක. සමහරු මැරෙන්නේ ඊළඟ ආත්මෙට කිසි දෙයක් නැතුව. මෙනෙහි කරන්න කිසිම දෙයක් නැතුව හිස්ම හිස් ආත්මයක් සමහර අය ඊළඟ ආත්මෙ ලබන්නේ. නුවණින් මෙනෙහි කරන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් එහෙම වෙලා නැහැ. මෙච්චර හානියක් වෙලා නැහැ මේ දිනකට. මේ දිනටයි පිරිවිරටත් එහෙම හානියක් වෙලා නැහැ. ඊටත් වඩා පුදුම සහගත දේ තමයි මේ කියාපු ටිකේ බුදුගුණ අහලා
මේ කියා මේ දෙන්න දැන් යකුන් දෙන්නේ කාකහේ උඩ කතා කරනවා. දැන් සාදුළු තලයේ ඉන්නවා අහගෙන ගැහණියක්. කාලී කියන ස්ත්‍රිය අහගෙන ඉන්නවා. යකුන්ගේ කතාව මිනිසුන් කතාවකුත් නෙමෙයි. අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට ඒක ඊළඟ පුදුම සහගතයක. මොකද්ද? අහපු දේ මෙනෙහි කළා. කිව්වේ කවුද කියලා බැලුවේ නෑ. නැත්තම් යකුන් බලලා මේ යකාගේ මේ ආභරණ, අර යකාගේ අර ආභරණ, අර යකා මේව ඇඳගෙන මෙයාකා ඕමනේ දැන් කාලේ ගෑණියෙක් නම් හිතන්නේ. දැන් ගෑණියෙක් වෙන්න ඕනේ අද කාලේ වෙන මිනිස්සුත් දැක්කත් කල්පනා කරන්නේ ඒ කතා කරන යකුන්නේ හැඩරුව මිසක් කතා කරන දේ නෙමෙයි. දැන් මේ කාලිට මේ යක්කු ගැන එච්චර ප්‍රශ්නයක් ආවේ නැහැ. යක්කු දෙන්නෙක් කතා කරා කියලා ඒක ගැන ෂොක් එකකුත් නැහැ. කතා කරපු දේ කවුරු ගැනද කියලා අල්ලගත්තා. බලන්න හැකියාව. ඒ කාලේ මිනිස්සුන්ගේ තියෙන හැකියාව. එකපාරට තේරුම් ගත්ත මේනම් කතා කරලා තියෙන්නේ බුදු කෙනෙක් ගැන. මොකද බුද්ධ කෝලහලේ තියෙනෝනේ ඒ කාලේ ඉන්දියාවේ. බුදු කෙනෙක් පහළ වෙනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියන කතාව යනවා ඒ කාලේ. ඉතින් මේ අහගෙන ඉන්නකොට ඈට ඇති වුණා පුදුමාකාර සන්තෝෂයක්. ඇතිලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ධර්ම මානසිකාරය දුනා. මේ සංසාරේ නෝන පුරුදු කරලා නෝනත් එක්කම උපන් අය. නිකම් බත් කණ්ඩ ඇඳුම් අදින්න ගෙයක් ඇතුලේ වාසය කරලා මැරිලා යන්න උපන් අය නෙමෙයි. අද කාලේ ගොඩාක් මිනිස්සු නිකන් බත් ටිකක් කණ්ඩ ඔය ගෙයක් ඇතුලේ වහලයකට කල් ගෙවලා ඔය මොන හරි කරලා පොඩ්ඩක් ජීවත් වෙලා මැරිලා යන්න උපදින අය අද උපදින්නේ. නුවණින් කළ යුතු යමක් කරගන්න අය උපදින්නේ නැති ගානයි. අවුල් වෙන්න නම් ඕන තරම් උපදිනවා. ඉතින් ඈ සෝවාන් ඵලයටපත් වුණා. දැන් බලන්නකො යකුන් දෙන්නා කතා කරන වෙලාවේ ඉස්සල්ලාම මනුස්ස ලෝකේ සෝවාන් ඵලයටපත් උනේ කොණ්ඩඤ්ඤන් වහන්සේ. දෙවණියට සෝවාන් ඵලයටපත් උනේ කාලි උපාසිකා. මනුස්සයන්ගෙන් දෙවෙනි එක්කෙනා භාග්‍යවතුන් වහන්සේ දැකපු නැති විස්තර නොදන්න යකුන් දෙන්නේ කාකාසී කතා කරගෙන ඉඳෙද්දී යකුන්ගේ කතාව අහලා හිත ඒකට මෙනෙහි කරගෙන ගිහිල්ලා සෝවාන් ඵලෙට මෙයා දෙවෙනි මනුස්සයා. ධර්මයේ ඉගෙන ගත්තා. ඒකනේ අගතනතුරු ලැබුණේ නිකන්ද කාලේට අගතනතුරු. ඒත දග්ගම් බෙක්කවේ මම ශාවිකානං උපාසිකානං අනුස්සවප්පසන්නානං අනුස්රවයෙන් ඇසූ පමණින් ප්‍රසන්න බවට පත් වූ යදිදං කාලී උපාසිකා කුරර්ගරිකා කුරර්ගර වාසී කාලී උපාසිකාව කියනවා. ඇසූ පමණින් ප්‍රසන්න වෙලා හිත නිකම් පැහැදිලා නෙමෙයි. ඒ පැහැදීම ස්ථාවර වෙලා මගපල් ලැබලා සෝතාපන්න වෙලා ඔන්න දැන් මේ දහසක් යකුම් පිරිවරාගෙන සාතාගිරි හේමවත බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බරණැසට වඩිද්දී භාග්‍යතුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ ඉඳලා අවදි වෙච්ච වෙලාව. මේ කියන හැටියට නම් රෑ 10 මාර වගේ වෙලාව. 10 12 අතරනේ උන්වහන්සේ ගොඩක් ඔය කතා බස් කරලා තියෙන්නේ. අමනුෂ්‍යන් එක්ක. දැන් මේගොල්ලන්ට ඕනේ භාගතුන් වහන්සේ සමග කතාවට එන්න. කතාවට එන්න මොකද්ද කියන්නේ? සිව්සස් දම් දේශන. සිව්සස් කියන්නේ චතුරාර්ය සත්‍ය. සිව්සස් දම් දේශන නුවණින්මය පවසන ලොව ඇති හැම දෙයින මනවින්ම ඊතර වුණ බිය වෛර ඉක්ම ගිය ලෝට උත්තම බුදුවන ගෞතම මහා මොනිඳුනි පැනයක් අසන්නෙමු අපි. ඔන්න බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශංසා කරලා ඉස්සලම කලේ ප්‍රශංසා කරපු එක. සිව්සස් දම් දේශන නෝනින් මේ පවසන ලොව ඇති හැම දෙයින මනවින්ම ඊතර වුණ බිය වෛර ඉක්ම ගියේ ලොවට උත්තම බුදුවන ගෞතම මහා මොනිඳුනි
පැනයක් අසන්නේ. මොන පැනේ අහනවා ප්‍රශ්නේ අහනවා. ගැඹුරු ප්‍රශ්නයක් අහන්නේ. ඉස්සල්ලාම කොහොමද ඒ කාලේ මිනිස්සුත් ගොඩක් හිටියා ගැඹුරු ප්‍රශ්න අහන. නික සාමාන්‍යයෙන් බලමු ඒ කාලේ බිම්බිසාර රජුරුගෙන රජෙක්නේ. රජුරුවන්ගේ හිතේ තිබිච්ච ප්‍රාර්ථනා බලන්න. රජුරුවන්ට ලෞකික ප්‍රාර්ථනා එකයි නේ තිබ්බේ. මට මේ ඉක්මනින්ම රජකම් හම්බ වෙනවා නම් හොඳයි කියලා. ඊතුරු හතරම ලෝකෝත්තර ප්‍රාර්ථනානේ. මගේ විජිතේට බුදු කෙනෙක් පැමිණේවා. මට මේ බුදුරජාණන් වහන්සේ අසුරු කරන්න ලැබේවා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් මට ධර්මය අහන්න ලැබේවා. මට මේ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. ඔන්න ප්‍රාර්ථනා රජවරුන්ගේ. රජවරුන්ගේ තිබුණා නම් එහෙම මේ ප්‍රාර්ථනාවක් සාමාන්‍ය මිනිසුන්ගේ ගැන කවර කතාවද? සාමාන්‍ය මිනිස්සු ගැන. මේ කාලේ එහෙම නැහැනේ. මේ කාලේ කොච්චර වෙනවද? තරුණේ ගිහි ආත හැරියොත් අනිත් ඇයිට ඔක්කොටම ඩොන් යනවා. ඔක්කොම කෑ ගන්නවා. මොකටද ගෙවල් දොරවල් අතාරින්නේ? ඇයි අතාරින්නේ? බුද්ධ ශාසනය හිලා දකින්න. මේ කාලේ බුද්ධ ශාසනයට තඹේක වටිනාකමක් නැහැ. දැන් යසකොල පුත්‍රයා පැවිදි වෙච්ච වෙලාවේ යසකොල පුත්‍රයාගේ මිත්‍ර සිටු පුත්‍රවරු විමල සුබාහු පුන්නජී ගවම්පති ආදී සිටු පුත්‍රවරු කතා වුණේ යසකුල පුත්‍රයා යම් ශාසනයක මහාන වුණා නම් ඒ ශාසනය උතුම් එකක්. යසකුල පුත්‍රයා යම් පැවිද්දක් ලැබුවා නම් ඒක උතුම් එකක්. මේ කාලේ තරුණේ මහාන වුණොත් කියන්නේ ඇයි මහාන වෙන්නේ? මොකටද මහාන වෙන්නේ? ගරහනවා මේ කාලේ. ආන් ඒකටයි කියන්නේ පිරිහෙනවා කියලා. පිරිහෙනවා කියන්නේ ඒක. ඒක කියයි මේ ජාතිය නැති වෙනවා. ජාතිය බොහෝ කරපන්. ඒක බුද්ධ ශාසනයක පැවිදිනට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. ඔන්න දැක්කද? මේ කාලේ පිදුල් ලබන්නේ මොකද්ද? යසකොල පුත්‍රයාගේ ඊටඟට 54ක් යාළුවෝ. ඒ යාළුවෝ ටික කතා වුණා අර මේ ඔක්කොම මහාන වෙලා. ඊට යාළුවෝ කතා වුණා මේ පිරිස මහාන වුණා නම් ශාසනේ හරි උතුම් එකක්. මේගොල්ලන්ගේ පැවිද්දත් උතුම් එකක්. බලන්න අගේ කරපු තාලේ. හොඳ අගේ කරන්නාට හොඳ ලැබේ. උතුම් දේ අගේ කරන්නාට උතුම් දේ ලැබේ. ශ්‍රේෂ්ඨ දේ අගේ කරා. ශ්‍රේෂ්ඨ දේටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ප්‍රශ්නය අහනවා. කුමක් හටගත් කල්හිද ලෝකයක් හටගන්නේ? කුමක් කෙරෙහිද ලෝසත එකතු වී හැසිරෙන්නේ? කුමක් ග්‍රහණය කරගෙන පැවැත්මෙහි දිගට යන්නේ? කුමක් නිසා නම් ලෝසත දුකින් පෙළෙමින් ඉන්නේ? බුදුරජාණන් වහන්සේ කෙලින්ම පිළිතුරු දෙනවා. සයක් උපන් කල්හිය ලෝකයක් හටගන්නේ. සයක් කෙරෙහිම ලෝසත එකතු වී හැසිරෙන්නේ. සයක්ම ග්‍රහණය කොට පැවැත්ම දිගට යන්නේ. සයක් නිසාම ලෝසත දුකින් පෙළෙමින් ඉන්නේ. සයක් උපන් කල්හි ලෝකේ උපන්න. ඇස කන නාසය දිවකය මනස උපන්න කල්ලි අපි එක එක්කෙනාගේ ලෝකේ උපන්න. සයක් කෙරෙහිම ලෝසත එකතු වී හැසිරෙන්නේ. ලෝකේ උපන්නට පස්සේ උපන්න දේත් එක්ක එකතු වෙලා වාසය කරනවා. ඒ ඇස කන නාසය දිවකය මනසත් එක්කමයි එයා එකතු වෙලා වාසය කරන එක අත්හැරලා ඒකෙන් නිදහස් වෙලා නෙමෙයි. එයා ඒක එකතු වෙලා වාසය කරනවා. සයක්ම ග්‍රහණය කොට පැවැත්ම දිගට යන්නේ. ඒ ඇස කන නාසය දිවකය මනසමයි ග්‍රහණය කරගෙන යා දිගටම ගෙනියන්නේ. වෙන දෙයක් නෙමෙයි කියනවා. ඒකමයි ග්‍රහණය කරන් යන්නේ. සයක් නිසාම ලෝසත මේ සය නිසාම ඇස කන නාසය දිවකය මනස නිසාම දුකින් පෙළෙමින් ඉන්නේ. ඒ නිසාමයි දුක් විඳින්නේ කියන්නේ. හේමෝ තහනවා එතකොට
යම් තැනක මේ ලෝ සත දුකින් පෙළමින් සිටි නම් ඔහුව සිරවුණු දෙය කුමක්දයි පවසනු මැන. ඒ කියන්නේ මේ දුකින් පෙළෙමින් ඉන්නේ එයා මොකීකට ග්‍රහණය වෙලාද කුමකට අහු වෙලාද? මේන් මිදින මගක් අසන අපට කිව මැන. කෙසේදෝ මේ ලෝ සත දුකින් නිදහස් වන්නේ? කොහොමද මේ සත්‍ය නිදහස් වෙන්නේ? මොකටද එතකොට හිර වෙලා තියෙන්නේ? මෙන්න තියෙනවා. මනස සායවැනි කොට පස්කම් ගුණයේ ලෝ ඇත. මනස සායවැනි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පස්කම් ගුණේ. ඒ කෙරෙහි ආලය ඔන්න හිර වෙච්ච දේ. මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අවබෝධයෙන් බැහැර කළ විට මේ තෘෂ්ණාවෙන් නිදහස් වුණා නම් දුක් විඳින මේ ලෝ සත දුකින් නිදහස් වනු ඇත. මේ ලෝක සත්‍ය ඉදාට කියනවා දුකින් නිදහස් වෙන්නේ. දුක් විඳින ලෝ සතහට නිදහස් වෙන්න ඇති මග මා විසින් තොපහට කියන ලදී ඇති තතු ලෙස. ඒ කියන්නේ මේ දුක් විඳින ලෝක සත්‍යයට වෙන නිදහස් වෙන්න මගක් නැහැ. මග මොකද්ද? මනස සයවෙනි කොට ඇති පස්කම් සැපේ කෙරෙහි තියෙන ආශාව දුරු කිරීමයි. කියමි මේ තොපහට දුකින් නිදහස් වේ මේ ලෙස. ඊළඟට හේමවත ආයත් ආනවා. කෙලෙස් හැඩ පහර මෙහි කවුද තරණය කරන්නේ? බිහිසුණු භව සයුර කවුද තරණය කරන්නේ? පිහිටට කිසිත් නැති අල්ලන්ට කිසිවක් නැති මේ ගැඹුරු භව සයුරේ කවුද නොගිලී ඉන්නේ? දැන් බලන්න මේ සංසාරී ස්වභාවය අල්ලන්න මුකුත් නැහැ. පිහිටට මුකුත් නැහැ. ඒ කියන්නේ රැකවරණ සලසන්න මුකුත් නැහැ. කර්මානුරූපව ගසාගෙන යනවා. කර්මානුරූපව ගසාගෙන යනවා. දැන් බලන්න ඕන දේවදත්ත පව් කරලා බුදුරජාණන් වහන්සේ බහැදකින්ට අන්තිම මොහොතේ ආවා. පුළුවන් වුණාද? අල්ලගන්න දෙයක් නැහැ. පොළොවට කකුල තිබ්බ ගමන් පලාගෙන ගියා නිරේට. චින්චිමානවික ධර්මිටිය බැඳගෙන ආවා අපහාස කරගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේගේ නේත්‍රා දැක්ම යම් තාක්ද උන්වහන්සේට පේන්නේ යම් තාක් දුරින්ද එතික් කෑ රැකිලා. භාග්‍යතුන් වහන්සේගේ දැස් සීමාවෙන් ඔබට ගිය සැනින් පොළොව පලාගෙන ගියා. කිසිම රැකවරණයක් නැතුව යාගේ කර්මයට යා ගියා. කර්මානුරූපව සත්‍යයක් ගසාගෙන යනවා. අල්ල ගන්න තැනක් නැහැ. මට මේක අල්ල ගන්න ඕනේ. මේක වළක්ව ගන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අහනෝනේ මේ ගැඹුරු භව සයුරේ කවුද නොගිලී ඉන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. සිල්වත් හැම කල්හිම විදසුන් නොවන ඇතිවම සිත සමාහිත කරගෙන තමා තුළ නොපමාවි මනා සිහි ඇති කෙනා. ඔන්න ලකුණු. සිල්වත් හැම කල්ලි විදසුන් නොවන ඇතිවම සිත සමාහිත කරගෙන තමා තුළ නොපමාවි මනා සිහි ඇති කෙනා තරණයට අති දුෂ්කර කෙලෙස් සැඩ පාරමෙහි හොඳින් තරණය කරන්නේ. ඒතර කෙලෙස් සැඩ පාර තරණය කරන්නේ මේ ලක්ෂණ ඇති කෙනා තමයි කියනවා. ඊළඟට තියෙනවා අවබෝධ කොට කාම සංඥා. කාම සංඥා කියන්නේ මොකද්ද? අනිත්‍ය දේ තුල ඇති අනිත්‍යෙහි නිත්‍ය සංඥාව. ඊළඟට දුක්ඛයෙහි සුඛ සංඥාව. අනාත්මයෙහි ආත්ම සංඥාව. අසුභයෙහි සුභ සංඥා. මේවෙන් තමයි කාම සංඥාව හැදෙන්නේ. අවබෝධ කොට කාම සංඥා ඇල්මෙහි බැහැර කොට දුක සදන සියලු බන්ධන මනවින් මේකම ගොස් භවය හා තණ්හාවද ප්‍රහාණය කොට සිටි විට නොගිලෙයි ඒ රහත් භික්ෂුව. ගැඹුරු වූ භව සයුරේ ගිලෙන්නේ නැහැ කියනවා. නොගිලෙයි ඒ රහත් භික්ෂුව. බලන්න බුදුරජාණන් වහන්සේ වචන මේ කීපයයි දහම් කරුණු හැටියට කියන්නේ.
අර යකුන් දෙන්නයි අර පරිවාර යක්ෂයෝ 1000යි චතුරාරි සත්‍ය අවබෝධය තුලින් සෝවාන් වුණා. ඒ කිව්වේ සත්‍ය ඥාණයටපත් වුණා. දැන් බලන්න මේ ප්‍රඥාවක් එක්ක උපදිනවා කියන්නේ නම් මාර වාසනාවක්. ප්‍රඥාවක් එක්ක උපදිනවා කියන්නේ. ප්‍රඥාව නැතුව උපදිනවා කියන්නේ සාපයක්. ඒ ප්‍රඥාවක් නැතුව ඉපදුනාට පස්සේනේ අතරමං වෙන්න තියෙන හැම අතරමංගිලටම හසු වෙන්නේ. කරන්න තියෙන සියලු අකුසල් කරගෙන යන්නේ. ප්‍රඥාවන්ත මිනිස් දැන් අජාසත් ප්‍රඥාවක් එක්ක ඉපදිච්ච මිනිසෙක්. නමුත් දැක්කද මේ ප්‍රඥාවෙන් වැඩක් ගන්න ඉස්සෙල්ලා අසත්පුරුෂයෙකුගේ ග්‍රහණයට අහු වුණා. ඉවරයි. ඔය වගේ ප්‍රඥාවන්ත අය දැන් අය මේ දේවදත්ත කණ්ඩායමක් භික්ෂු පිරිසක් අරන් ගියා 500ක්. ප්‍රඥාවන්ත භික්ෂුන් 500ම. නමුත් මේ ප්‍රඥාවෙන් වැඩක් ගන්න කලින් විනාශ වෙන්න ගියේ. බුදුරජාන් වහන්සේ ඉක්මනින්ම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිටත් කළා. පිටත් කළා දීලා රැක දුන්නේ ප්‍රඥාවමයි. විනාශ වෙන්න නොදී රැක ආරක්ෂා කළා දුන්නේ ප්‍රඥාවමයි. නැද්ද? දැන් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගිහිල්ලා ධර්මයේ කීවේ. ධර්මයේ කියද්දී ප්‍රඥාවෙන් යුක්ත උපන් අය ඒ ධර්මයේ තුලින් මනාකොට ප්‍රඥාව දියුණු වුණා. මගඵල ලැබුවා. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා කිව්වා අපි දැන් පිටත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ බෑ දකින්න. ඔහෙලා කැමති තීරණයක් ගන්න. ආරක්ෂා කළ දුන්නේ කය නෙමෙයි. ආරක්ෂා කළ දුන්නේ ප්‍රඥාවමයි. දැක්කද ප්‍රඥාවන්තයා ධර්මයේ ගත් විදිය. ඊර්වස කවුරුත් කියන්න ඕනේ නේ පිරිස දේවදත්තට කතා කළෙත් නෑ. අපි එකන් ආපු තැන අපිට කන්ට බින්ට දීපු තැන අපි මෙච්චර දවසක් හිටියන්නේ කියලා යන්. ඒ කතා නෑ. ප්‍රඥාවෙන් හරි දේ ඇල්ලුවද අත්හරින්න උවමනාදී අත්හරිනවා. සොයා යන්න උවමනා කෙනාව සොයා යනවා. මේක ප්‍රඥාවේ ලක්ෂණයක්. ප්‍රඥාව නොතිබුණා නම් අන්න කොනක් හිටිනවා. කන්ට බොන්ට දීපුව මතක් වෙනවා. මෙයා කන්න බොන්න දීපු කෙනෙක් දේවදත්ත අපි පොඩ්ඩක් කියලා ඉන්න. කතා නෑ. දේවදත්ත හොඳටම නිදි. එයාට කරදර කරන්න ගියෙත් නෑ. අර 509ම පාඩුවේ පිටත් වුණා. ඒ මොකෙන්ද එයා ගියේ? ප්‍රඥාවෙන්. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ආරක්ෂා කළේ මොකද්ද මේ භික්ෂූන්ගේ? ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් යුක්තව ඉපදිච්ච අය. ඒ අයගේ ප්‍රඥාවට හානි වෙන්න ගියා. ඒ ප්‍රඥාව බේරගත්තා. ඒ නිසා ධර්මය අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ප්‍රඥාවට හානි වෙන්න තිබ්බ කියලා. හානි වුණා නම් ඉවරයි. අපරාධනේ 500ක්. ඊළඟට මේ යකුන් ප්‍රීතියටපත් වුණා. කොච්චර ප්‍රීතියටපත් වුණාද කියන්නේ දැන් ඔක්කොම ප්‍රශංසා කරනවා. යකුණන් නියම යක්කුමි. ගැඹුරු බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා. ගැඹුරු ප්‍රඥාවෙන් හෙබි දැක සියුම් ලෙස අරුත් කෙලෙස් කිසිවක් නැති කිසි භවයකට නොවැළුණු සකල විද ලෝකයෙන් මනවින්ම මිදී ගිය දිව්‍ය මාවතේ වඩිනා මහර්ෂි වූ දෙස බලව්. බුදුරජාණන් වහන්සේ පෙන්නලා කියන්නේ දිව්‍ය මාවතේ වඩිනා මහර්ෂි වූ දෙස බලව්. අලාමක නමකින් හෙබි සියුම් ලෙස අරුත් දකිනා ලෝසතට නුවණ බෙදනා කාමයෙහි නොගැලී සිටිනා සියලු දේ මනවින් දත් ගැඹුරු ප්‍රඥාවෙන් හෙබි නිවන් මාවතේ වඩිනා මහර්ෂි වූ දෙස බලව්.
බලන්න මේ අයගේ තියෙන ප්‍රඥාව. මේකෙන් අපි එකක් තේරුම් ගන්න ඕනේ. අපි පින් කර කර වුණත් මොනවා කළත් පැතිය යුතු දෙයක්. ප්‍රඥාව. මේ හැම තැනම ඉස්මතු වෙන්නේ මිනිසාගේ ප්‍රඥාව. මෙතන ඉස්මතු වෙන්නේ යකුන්ගේ ප්‍රඥාව. ප්‍රඥාවක් නැති යකෙකුට හිතන්නවත් බෑ. ප්‍රඥාවක් නැති යකා මේ ලේ ඉව කරන සතෙක් විතරයි. මේ ප්‍රඥාවන්ත යකෙක් ප්‍රඥාවන්ත මිනිසුත් එහෙම තමයි. දැන් බලන්න ප්‍රඥාවන්ත ගැහණියක් සඳුළු තලයේ අසාගෙන හිටියා. ලස්සන කතාවක්, මියුරු සල්ලාපයක්, දහම් සල්ලාපයක් අසාගෙන හිටියා ප්‍රඥාවන්ත ගැහණියක්. ඈ ප්‍රඥාවෙන් අල්ල ගන්න ඕන දේ හරියටම ඇල්ලුවා. හරියටම ඇල්ලුවා. මේ කාලේ යම්කිසි කෙනෙක් අපි කියමු කතාවක් මොකක් හරි කරනවා කියලා. කතාව අල්ලන්නේ නැහැ, කියපු එක්කන අල්ලන්නේ. මියා මේ මොන වගේ තාත්වයකද දන්නේ දැන් ඉන්නේ. දැන් හාමුදුරුවනමක් හරි උපාසකෙක් හරි නේ උපාසක සෝවාන් වෙලා දන්නේ. මේ භික්ෂුන් වහන්සේ සෝවාන් වෙලා දන්නේ. ওই වගේ මහා මෝඩ මිමි අරගෙන ඒ මහා ප්‍රඥාව නැති මෝඩ මිමි වලින් මිනිස්සුන්ව මැන යනවා මේ කාලේ. අහුවෙන්නේ මොකද මේ ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති මිනිස්යාගේ ලකුණ තමයි ඔහුට තියෙන මිම්මක්. ඔහු මේ මිම්මෙන් මැන යනවා පුද්ගලයන්ව. දහම් කතාව කිව්වොත් ඒ දහම් කතාව කියන එක්කෙනා මනිනවා. මෙයා නම් යම් කිසි අවබෝධයක් ලබලා ඇති. එක්ක ඔහුගේ ඉරියව් බලලා මේ ඉරියව් වල ඇටියට නම් අවබෝධයක් ලබලා ඇති. එක්ක ඔහුගේ කතාව බලලා මේ කතාව හැටියට නම් අවබෝධයක් ලැබලා ඇති. මේ වගේ අර උඩින් පල්ලෙන් අත ගාලා මිමි වලින් මනිනවා ප්‍රඥාව නැති හිස් මිනිසා. බලන්නකො මේ කාලි ගැහණිය. ඒ ගැහණිය කවුද අප්පා මේ රෑ මේ කතා කරන්නේ කියලා කහේ බලලා යකුන් දින්නෙක් නොවේ කියලා හූතල තියාගෙන හඬතල දීගෙන ගිය ඇතුළට දිව්වද මේ යකුන් කතා කරනවා ඇහුණෝ වරෙල්ලෝ මේ මොනවද කියලා එහෙමද දැකද ප්‍රඥාවන්ත ගැහණිය. ඒ ගැහණිය හොඳට අහගෙන හිටියා කතාව දිහා. මේක කිව්වේ කවුද කියන එක අදාළ වුණේ නැහැ. මියුරු දහම් කතාවක් කියලා අහගෙන හිටියා. අවසන් වුණේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ මුල් බැසගෙන. දැක්කද ප්‍රඥාවේ ලක්ෂණේ? මේ හැමතැනම තියෙන ප්‍රඥාව බුද්ධ වචනේට හොඳට ගැලපී යනවා. ඇයි බුදුරජාන් වහන්සේ වදාලා මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි. ඒ ධර්මයේ ගන්නේ ප්‍රඥාවන්තයා විතරමයි. ප්‍රඥාව නැති පුද්ගලයා කරන්නේම මැන යන එක. ඔහුගේ ළඟ කෝදුව. කෝදුවෙන් මැන යන පුද්ගලයන් ආසවලා මේ මැටි. ආසවලා මේ මැටි. ආසවලා දැන් ධ්‍යාන ලෙවලලු. ආසවලා සෝවාන්ලු. ඔහු මැන යනවා. ඔහුගේ මිම්මට භාග්‍යවතුන් වහන්සේගේ වචනේ අහුවෙන්නේ නැහැ. වචනේ අල්ල ගන්න ගත්තත් ඒක රුවිතට අල්ලන්නේ. අර්ථ මෙනෙහි කරගන්න බෑ. ඒක තමයි ප්‍රඥාව නැති දෝෂේ. හොඳට මතක තියාගන්න මිනිස්සයා පිරිහෙන්න ප්‍රධානම දෙයක් පිරිහෙනවා. මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව පිරුණාට පස්සේ ඉතුරු වෙනවා මිම්ම. එක මිම්ම වෙලෙම වෙනවා. මෙයා සිංහල, මෙයා අසවල්, මේ ජාති වශයෙන් මැන ගන්නවා, ගෝත්‍ර වශයෙන් මැන ගන්නවා, කුල වශයෙන් මැන ගන්නවා, උගත් නුගත් වශයෙන් මැන ගන්නවා, උඩරට පහතරට වශයෙන් මැන ගන්නවා. ඔහුගේ මිම්ම තමයි හැමතැනම තියෙන්නේ. ඊට පස්සේ හිත පටු වෙවි සක්කාය දිට්ඨියේම ඉන්නවා මිසක් ඉන් ඔබට යන්න බෑ. ප්‍රඥාවන්තයා එහෙම කරගන්නේ. ඉතින් මේ
යකුන් දෙන්නා කියනවා ඒකාන්තයෙන් අපට අද ඊතා සුන්දර දැකුමකි. ඊළඟට කියනවා මේ හිමිදිරිය සොඳුරුය දැන් මේ එළි වෙගෙන එනවා. මේ හිමිදිරිය සොඳුරුය සොඳුරු අවදි වීමකි. සැඩ පහර තරණය කළ මහා ක්ෂීණාශ්‍රව වූ ඒ සම්මා සම්බුදුන් ඇස්පුරා දුටු නිසා වෙනි. ඊළඟට කියනවා යස පිරිවරින් යුතු ඉරිදිමත් බලයෙන් යුතු මෙහෙම දහසක් යක්ෂයෝ සරණියාති නුඹ වහන්සේ අපගේ අනුත්තර ශාස්ත්‍රූහුය. මේ ඊතර යක්කු බුදුරජාන් වහන්සේව සරණ ගියා. නමදිමින් සම්බුදු රජුන් කියමින් මියුරු දම් රස ඒ අපි සැරිසරා යමු. ගමින් ගම ගිරි කුලින් ගිරි කුල කන්දෙන් කන්දට ගමින් ගමට. එතකොට මේ යක්කුන්ගේ නිකන් ගමන නෙමෙයි තියෙන්නේ. අනිත් යක්කුන්ටත් කී යනවා. ඒ දහම දුටු මේ යක්ෂයෝ 1000 අනිත් ගම් වල ඉන්න යකුන්ට කී යනවා හිත පහදවා ගනින්. ශාස්ත්‍රුන් වහන්සේ පහළ වුණා. මට ඕක කිව්ව මතක් වුණා අර මිනිස්සුගේ ගැඟට අමනුෂ්‍යෙක් වෙහිලා මේ ඒ වෙහිච්ච භූතයා මාත් එක්ක කිව්වා අනේ අපි මනුස්ස ලෝකේ ඉඳෙද්දි ඒ භූතයා ඉන්දියන් භූතේ අපි මනුස්ස ලෝකේ ඉඳෙද්දි මීට අවුරුදු 1000කට කලින් මනුස්ස ලෝකේ හිටියා. දන්නේ නැහැ කිව්වා බුදු කෙනෙකුගේ විස්තර. දැන් යා භූතයෙක්. භූත ලෝකේ හැම තැනම කතා වෙන්නේ. ගරු සම්මාන ලබන්නේ ගෞරව සත්කාර ලබන්නේ බුද්ධ කියලා කෙනෙකුටයි. ඒ කවුද කියලා මගෙන් ඇහුවා. දැන් බලන්නකෝ. ඒකේ නොපෙනෙන ලෝකයේ තුල බුද්ධ යන නාමය තාමත් රැවුදිනවා. ඒ නොපෙනෙන ලෝකයේ තුල බුද්ධ යන නාමය රැවුදිනවා. ඒක දන්නවා. තව කොටස් ඉන්න පුළුවන් අර කර්මානුරූපව අර නාග ලෝකයේ වගේ. දැන් බලන්න මහා කාල නාගරාජයා අර පාත්‍රේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් කිරිපිඬු වලදා නීරංජන නදියේ පාකර හැරි රාම් පාත්‍රේ නාග ලෝකයට ගිහිල්ලා වැඩිච්ච ගමන් නාගරාජයා බුදුගුණ කියන්න ගත්ත මහා කාල නාගරාජයා දන්නවා. සමහර නයි දන්නවා. සමහර නයි දන්නේ. ඒ වගේ සමහර භූතයෝ දන්නවා බුදු කෙනෙක් පහළ වුණා කියලා. සමහර භූතයෝ දන්නේ. සමහර අසුරයෝ දන්නවා. සමහරක් අසුරයෝ දන්නේ. මනුස්ස ලෝකේ වගේ සමහරක් මිනිස්සු දන්නවා. සමහරක් මිනිස්සු දන්නේ. සමහරක් මිනිස්සු නාම මාත්‍රිකව දන්නවා. සමහරක් මිනිස්සු ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර දන්නවා. සමහරක් මිනිස්සු විස්තර වශයෙන් දන්නවා. සමහරු පැවිදි වෙලත් දන්නේ. පැවිදි වෙලත් දන්නේ. ওই තායිලන්තේ හාමුදුර කෙනෙක් හම්බ වෙලා අපිත් එක්ක කතා කරනදී මං ඇහුවා මේ මජ්ක්‍ධිම නිකාය දීඝනිකාය සූත්‍ර කියලා අනේ අහලවත් නැහැ කිව්වා. දන්නේ. පැවිදි වෙලත් විස්තර දන්නේ නැති අය ඉන්නවා. කියවල නැති අය ඉන්න සූත්‍ර. ත්‍රිපිටකේ කියවපු නැති පැවිදි වෙච්ච අය ගොඩාක් ඉන්නවා. බුදු දේශනාව දන්නේ. භාග්‍යවතුන් වහන්සේ ගැන ගුණ වශයෙන් මෙනෙහි කරලා පැහැදිච්ච නැති හරියට ඉන්නවා පැවිදි අය. ඉතින් සාමාන්‍ය ලෝකේ හැබැයි ඒ වුණාට කොටසක් ඉන්නවා දන්න. හැමතිස්සෙම මේ බුදු ගුණ රැවුදෙන ලෝක තියෙනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ සීක බල පුරුදු කරපු ලෝක. මේ බුද්ධ ශාසනයේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පුරුදු කරපු දෙවියන් අතර රැවුදෙනවා. අර දැන් ධම්සප්පවත්තන සූත්‍රය දේශනා කරපු වෙලාවේ 18000ක් බ්‍රහ්මයෝ නිවන් දැක්කා. ඒ බ්‍රහ්ම ලෝකවල රැවුදෙනවා. දැන් මේ සාතාගිරි හේමවත මේ දහසක් මේ යකුන් මේ යක්ෂ ලෝකේ රැවුදෙනවා. එතකොට අපි එකෙන් තේරුම් ගන්න ඕනේ එක එක ලෝතල තියෙනවා ධර්මයේ කතා වෙන ධර්මයේ රැවුදින සමහර ලෝතල තියෙනවා ධර්මයේ කතා වෙන්නෙත් නැහැ
ධර්මයේ රැව් දෙන්නේ නැහැ. කෙසේ නමුත් මේ සාතාගිරි හේමවත කතාවේ අපිට ගන්න තියෙන පාඩම මොකද්ද? ප්‍රඥාවෙන් යුක්ත බව පුරුදු කිරීම කවදාවත් ඒ කෙනාට පාඩු වෙන්නේ නැහැ. දැන් බලන්න අර මේ කාශ්‍යප බුද්ධ කාලේ නායක හාමුදුරුවෝ දෙනමක් 500ක් භික්ෂූන්ට ධර්ම විනය උගන්වපු 500ක් භික්ෂූන්ට ධර්ම විනය උගන්වපු මහා තෙර දෙනමක්. ඒ ධර්මයේ ඉගෙන ගත්තකින් තමන්ගේ පුංචි දෝෂයකින් යක්ෂයෝනිය උපන්නා. ඉතින් දුක් විඳගෙන ඉන්න උන බව හැබැයි ඒ යක්කුන්ට අතර වුණත් තමන්ගේ උපතින් තමන් ගෙනල්ලා තිබ්බා මොකද්ද? ප්‍රඥාව. ඒ නිසා මේ ප්‍රඥාවක් ලබන්නට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හේතුඵල වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ එක තමයි ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. ප්‍රඥාවකට හේතු වෙනවා. ඊළඟ එක තමයි ධර්මයට ප්‍රශංසා කරන්න ඕනේ. ඊළඟ එක තමයි ශ්‍රාවක සංඝයාට ප්‍රශංසා කරන්න ඕනේ. ඒක හේතු වෙනවා ප්‍රඥාවක් ලබන්න. යම් මේකින් කවුරු හරි කෙනෙක් ගරහනවනම් ඒ ගැරහීමට තමන් හවුල් නොවී සිටින්න ඕනේ. ඒ ගැරහීමට සක්ක නොගහ ඉන්න ඕනේ. ගැරහීමට හුමිටි තියන්නේ නැතුව ඉන්න ඕනේ. හුමිටි තියනවා කියන්නේ මොකද්ද? ඒ කවුරු හරි ගරනකොට ඒක තමයි හුමිටි තියනවා කියන්නේ. ඒ කියන්නේ ගැරහීමට සපෝට් කරනවා. ඒක කරන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට තමන්ගේ ප්‍රසාදේ රැකෙනවා. එහෙම රැකෙන ප්‍රසාදයක් හදාගෙන ඉන්න ඕනේ. මොකද මනුස්ස ලෝකේ හොඳට අර පරිස්සමෙන් තමන්ගේ ජීවිතය ගත කරගන්න තමන්ට ලැබුණොත් මේ ජීවිතේදී ප්‍රඥාව ලබා ගන්න දේවල් ප්‍රඥාවකට අයිති දේවල් තමන් අර පරිස්සම් කර එකතු කරගත්තොත් මම ඔය කියපු තුනුරුවන් කරේ ප්‍රසන්න බව ඊළඟට ගෞරව කිරීම ඊළඟට වැඩිහිටි ගෞරවය ධර්ම ගෞරවය ශික්ෂා ගෞරවය අවවාද ගෞරවය මේ වගේ දේවල් වලට ගෞරව කරන්න පටන් ගත්තොත් එයා නිතින්ම කෙමෙන් ප්‍රඥාවන්තෙක් වෙනවා. ඒ ප්‍රඥාවට හානි වුණොත් ඉතින් යාට සාපේ තමයි. ඒකට වචනයක් නැහැ වෙන කියන්නේ. ප්‍රඥාවට හානි කරගත්තා කියන්නේ සාපේ කැඳව ගත්තා. ප්‍රඥාවට හානි කරගත්තු සාපේ කැඳවාගත්තු අය උපදින්නේ ගොඩාක් අය මේ මහා අර අන්ධකාර ලෝක තියෙන ලෝකාන්තරික නිරි ඒව තමයි උපදින්නේ. ලෝකාන්තරික නිරි කියලා කියන්නේ සක්වල දෙකක් අතරේ තියෙන අන්ධකාර අගාධය. ඒකේ තමයි උපදින්නේ. ඇයි අවිද්‍යාව දුන්නනම් අන්ධකාරය දුන්නනම් අන්ධකාරය අනුමෝදන් වුණා නම් ඵලයන් අන්ධකාරයට. ඒකයි. ඒවැ තමයි උපදින්නේ. ඒ නිසා අපිට ඕනේ හැටියට මේ සංසාරේ දැන් තියෙන අල්ලන්ට කිසිවක් නැති. අල්ලන්ට කිසිවක් නැති, පිළිහිටට කිසිවක් නැති ගැඹුරු සසර සයුරේ. එතකොට එකම පිළිහිට තියෙන්නේ ගැඹුරු සසර සයුරේ යන කෙනෙකුට නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව, ප්‍රඥාව. දැන් බලන්න මේ ප්‍රඥාව නොතිබෙන්න මේ යකුන්ට පිළිසරණක් තියේද? නෑනේ. එහෙනම් මේ ලේවල් ටිව අල්ලගෙන යන සත්තු වගේ ඉඳී. දැක්කද ආලවකගේ කලින් මගපල් ලබන්න ඉස්සලා ජීවිතේ. ඒකෙන් තේරුම් ගන්න. ඒ නිසා අපට ප්‍රඥා සම්පන්න ජීවිතයක් දිනු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.